මොනවා බැලුවත් උත්තරපත් ඒකේ ආරම්භක සමුදු ජීවිතේ සම්පූර්ණ බහැරලා තියෙන්නේ. මොනවා බැලුවත් බහැරලා. සම්පූර්ණ. එතනින් පස්සේ ඔන්න නියම විදර්ශනාණයට. ඒකෙන් දැන් මේ යෝනිසෝ මනසිකවරණක ප්‍රීතිය මුකත ප්‍රීතිය ගස්තේ ගන්න. සිනෙජ්ජක. ඒක පරිසම්පන්න. දැන් මෙච්චරලා නාම රූප ධර්මයේ බලන්නේ කියන්නේ. බලපු නිසානේ කියුනේ. දැන් මේ ප්‍රීතිය නීවරණ ධර්ම දුරු වෙච්ච නිසා මිසක ප්‍රීතිය කියලා එකක් අරගෙන නැහැ. නියම් හේතුප්‍රත්‍ය මේ ප්‍රීතිය. ප්‍රීතිය නිසා පස්සද්ධිය. ඒ පස්සද්ධියට යමක් කළා නෑ. ඒකද පරිසම්පන්නයි. කියලා ඔහොම ධර්මතා ටික. එතකොට පස්සද්ධිය නිසා සැපේ කියනකොට අර පෙන්නන්නේ ප්‍රීතියෙන් සැපේ මේ කයේ මුතමුණු තැනක් නැහැ කියලා. ඒ මුළු කයම සැප පින්ඩයක් නෙවෙයි. ඒකට සැපසහගතයි. මුළු ජීවිතේම සැපසහගතයි. එතකොට අන්න ඒ මට්ටමට හිත කය දෙක සැපසහගත වුණාම හිත තමයි. අනේ සමාධිය වෙනකොට සමාධියේදී මේ පංචකාව මට්ටම අතහැරෙනවා. සම්පූර්ණම ඒ කියන්නේ මේ සංඥාවම වෙනස් වෙනවා. මේ වෙන සංඥාවම වෙනස් වෙනවා. මම කියන්නේ අවකාශයක ප්‍රකට වෙනවා. ඊයේ. එතකොට ඒ සමාධියට මේ ස්පර්ශ ආයතන හයම මේ තමන් කියන ගතිය අතහැරෙනවා. සම්පූර්ණ ස්පර්ශ ආයතන හය ලෝකයක හැටියට මෙයාට දකින්න පේනවා. එතකොට තමයි ඔය යම්කිසි සංවේග ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන ටික. ඒ කියන්නේ ස්පර්ශ ආයතන හයෙන්ම යමක් කුමන අරමුණක් හම්බුණා ඒ අරමුණ උපදින්න පෙර තිබ්බත් නෙමෙයි උපෙන්නම් පද කියනවත් නෙමෙයි වර්තමාන මේ ප්‍රත්‍ය එකතු වීමෙන් හටගන්නේ කියන නුවණ ඒක බලන්න ඕනේ පේනවා. මොකද ඕක ඔය ටික හැමදාම පැවතුනේ ඇත්ත. මේ නිවර්ණයගේ වැහිලා තියෙනවා. දැන් පේනවා. ඔන්න ඇත්ත පිටියේ පේනවා. පේනකොට ගහනවා. මේ තරම් හටගෙන නිරුද්ධ වෙන අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මතාවයක නිට්ටය වශයෙන් ආත්මා වශයෙන් අරගෙන සසර විඳ දුකේ කලකිරෙන්නේ නැහැ. කලකිරෙනකොට නොවැළෙනවා කියන්නේ යාර සිහි කළා යන්න දෙයක් හම්බෙන්නේ ගියත් පේන්නේ ඇත්තම ගියත් අවස්ථාවට මේ ධර්මයේ උපද්දවාගෙන බලනවා මිසක තියෙන දෙයක් බලනවා නෙමෙයි කියන කාරණාවම ප්‍රකටයි. එතකොට අපිට දැන් තියෙන දෙයක් බලන්න අහන්න පුළුවන් නේද යන්නේ. නමුත් අන්තිමට ගිය තමන්ගේ මනසම තමන්ට ප්‍රකටයි මේක. මේ තියෙන දෙයක් හම්බෙන්නේ. ඒ නිසා නොවැළෙනකොට නෙමෙයි. අන්න ස්පර්ශ ආයතන හයෙම මිදිලා. එතකොට හැම වෙලාවෙම එතෙන්ට දැන් මේ විමුක්ති මනසක් තියෙන කෙනාට ස්පර්ශ ආයතන හයක් නැහැ. හැම වෙලාවෙම ඒක ස්පර්ශ ආයතනයේ ජීවිතේ පවතින. අපිට වගේ හයක එකතුවක් නැහැ. අනිත් ස්පර්ශ ආයතන නිරුද්ධයි. අතීතේ නිරුද්ධයි අනාගතේ පිළිල නැහැ. හැම වෙලාවෙම වර්තමානයේක එක්ම අකුඤ්ඤතාවයකට හිත තබලා අනිත් හැම ධර්මතාවයක්ම තුන්යි. කියන දැනකින් ජීවත් වෙනවා. ඒ චේතෝ විමුක්තිය අපොත් වෙනස් වෙනවා. ඒ සමාධිය අපොත්. මේ සමාධිය වෙනස් වෙනවා. ආයතන හයේ අපිට මොන විදිහට ස්පර්ශ වුණත් ඇති වෙන වේදනා සංඥා සංකාර සිංහලට තියෙන්නේ ඇති වෙන්නම ඒ ස්පර්ශයෙන් වේදනා සංඥා සංකාර හට ගන්නකොට අපිට මේ ඇක්ටිවිටි නුවණ නැති වෙච්ච ගමන් ඒ ආර්ථ වලට සාපේක්ෂව දෙයක් ගන්න දෙවන්න තියෙනවා. දැන් හොඳට බලන්න එහෙන් බලන රූප දිහා චක්ක සම්පස්ස පච්ච වේදනා කියන තැන ගත්තොත්
රූපවල කිසිම වටින මොන තරම් එහෙන් දතියුතු අප්‍රිය අමනාප රූප ප්‍රියමනාප රූපයන්ගේ මොන තරම් නානත්වයක් තිබුණා. ඇවිල්ලා තියෙන චක්ක සම්පස්සා වේදනා. මේ වේදනාව කියන තැන හරය යම් කෙනෙක්ට දන්නවා නම් පේනවා නම් එතන ඉන්නවා. ඒකට රූප කොහොම එකයි. කිසිම අඩු වැඩියක් නැහැ. එහෙන් දකින ඔක්කොම රූපවල එතන කාම ප්‍රිය රූප කියලා ගත්තා. අප්‍රිය රූප කියලා ගත්තා. චක්ක සම්පස්යෙන් උපදින වේදනාව ගත්තොත් ඒ වේදනාවේ ගතිය වෙනස් වෙන්නේ ඒක ආකාරයි. මොකද වෙනස් චක්ක සම්පස්යෙන් උපදින වේදනාවට කාමවචර වේදනාවක් ඇත. ඒතකොට ඒ කෙලෙස් මට්ටමට ඒක කාමවචර. චක්ක සම්පස්යෙන් උපදින ධර්මතාවයක්. හැම වෙලාවෙම මම කියන්නේ ඒකයි දැන් චක්ක සම්පස්යෙන් උපදින වේදනාව. එතකොට මේ මෙතනිනුයි අවිද්‍යා සංකාර එකතු වෙනවා. චක්ක සම්පස්යෙන් උපදින වේදනාව මේ ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියන තැනකින් අහු වෙනවා. ඔය ටික අහු වෙන්න අර මේ නීවරණ චිත්තේ ගෙවල ධ්‍යාන මට්ටම ලැබුම් මට්ටමට આવොත් තමයි නාම ධර්ම චින්තනෙන් අහු වෙන්නේ. ඒක මෙහාදී අහු වෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද මේ වේදනාවගේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාව නිසා මේ රූප නිමිත්ත තමයි ගන්න. අරගෙන මේ වේදනාව ඇති උනේ මේ රූපේ. ඇහි කියලා මේ වේදනාව අපහොකට ගන්න දෙයක්. ඒකෙන් මෙයාට රූප බලල මෙබඳු වේදනාවක් උපදවා ගන්න පුළුවන් කියන තැනකින් තමයි සංයෝජන කියන්නේ. එතකොට මෙයාට මේ චක්ක සම්පස්යෙන් උපන්න වේදනාව මෙයාට කාමවත්ත. කෙනෙකුට මේ චක්ක සම්පස්යෙන් උපන්න වේදනාව කෙනෙක් මේ වේදනාවම එනකොට වේදනාවට හේතු නිදානය අහතර බලන මොකද්ද මහ භූතයේ උපාදාන රූප මට්ටමක් තියෙන කියලා. ඒකට කාමයට හැරෙනවා. මේ වේදනාවම එයාට උපාදාය රූපෙකින් ආපු එක. රූපවචන. එතකොට මේ වේදනාව යම් කෙනෙකුට බාහිර ආයතනයන්ගේ ගැට ගන්න නැතුව අපි කියමුකෝ මේ ස්පර්ශ නිසා චක්ක සම්පස්ස නිසා මේ හටගන්න වේදනාව නමුත් අහස මේ කොච්චරවත් අහසන ඉතුරු වගේ දැනකින් උත්තරහන් දෙනකොට යට ඒ වේදනාව ආවෝ කෙනෙකුට මේ ස්පර්ශ නිසා හටගත් වේදනාව ස්පර්ශ නිරුද්ධ වෙනවා එයා මේකට හේතු ධර්මයට මේ වේදනාව ගැට ගන්න එකම කරනවා කිසිම නිමිත්තක් ගන්න නැත්නම් ස්පර්ශෙන් සංගත වේදනාව ස්පර්ශ නිරුද්ධ වෙනවා කියන නිරෝධ සංඥාවට බහලනකොට මෙයාට මෙහෙ නිමිති එකක් ගන්න මේ වේදනාවම අපතේ හැම වෙලාවෙම මේ වේදනාව කියන ටික පුරාණ කර්මෙන් අපිට හම්බෙච්ච ටික මේ වේදනාව කාමාවචර එකක් කරගන්නවද රූපාවචර එකක් කරගන්නවද අරූපාවචර එකක් කරගන්නවද නැත්නම් සතරෙම නිදෙන්න නැත්නම් නිවන් දකින්න මේ උපකාරක ධර්මයක් කරගන්නවද කියන එක කෙනා මත තියෙනවා. කිසිම කෙනෙකුට මේ ලෝක ධර්මතා ටිකේ නැහැ කාමයේ කියලා රූපයේ කියලා අරූපයේ කියලා ওই ස්කන්ධ ටිකේ නාම රූප දෙකේ මේ එහෙම ගතියක් නැහැ. ඇති වෙන කෙලෙස් ටික නිසායි මේ ටික තීරණය කරන්න වෙන්නේ ඒ කෙලෙස් ටික. එතකොට කියන්නේ වෙන්නේ කාම ධාතුවේ ඉපදිලා ආපහු කාම ධාතුවේම ජීවත් වෙනවා. කාම ධාතුවේ ඉපදිලා කාම ධාතුවේ පිරසෙන් දැකලා රූප ධාතුවේ ජීවත් වෙනවා. කාම ධාතුවේ ඉපදිලා කාම ධාතුවේ පිරසෙන් දැකලා අරූප ධාතුව උපදවාගෙන අරූප ධාතුවේ ජීවත් වෙනවා. කාම ධාතුව පිරසෙන් දැකලා කාම ධාතුව මිදිලා නැත්තම් ලෝකෙම මිදිලා තුන් භවයෙම මිදිලා මේ අපරියපන්නව ජීවත් කියලා කියන්නේ. මේ මතර පොඩ්ඩක් අරගෙන කවුරුද කියනවා. ආරෝපණ ඒක වෙන්නේ. දැන් કોઈ ස්පර්ශ ආයතන හයෙම ඔකෙන් කය ඇරෙන්න අනිත් ස්පර්ශ ආයතන හයෙම එන්නේ උපේක්ෂා මට්ටමක්මයි රූප ශබ්ද ගන්ධ රස මේවා උපේක්ෂා මට්ටමේ වේදනාමයි තියෙන්නේ. එතකොට මේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව කියන තැනට කෙනෙකුගේ මනස හසු වෙනවා නම්
රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේ අනන්ත අපරිමාණ නානත්වය ඔක්කොම අතහැර. නමුත් එහෙම වෙන්නේ නැතුව මේ ස්පර්ශයෙන් උපන්න වේදනාව නිතරගෙනමයි ආපහු ජීවිතේ ගොඩනගා ගන්න ලෝකෙට තියෙන්නේ. අපහු වෙන්න තැනක් නෑ අපහු. උදාහරණ කර්මෙන් හටගත්ත මේ වේදනාවේ අපහුයි තියෙන්නේ. කුමන මට්ටමක කාම මට්ටම හෝ රූප මට්ටම හෝ අරූප මට්ටම හෝ නැවත සසරට යන්නත් ඔය වේදනාවමයි තියෙන්නේ. සසර අවසන් කරනත් ඔය වේදනාවමයි තියෙන්නේ. ඔච්චරයි. ආයෙත් බුත් නෑ. ඔය දෙකේ එකක් වෙලා නැසක නතර වෙන්නේ නැහැ. මේ වේදනාව එක්ක කෙනෙකුට සසර තරක් නැති කරලා අවසන් වෙනවා, එක්ක නිවන දකින්න උපකාර කරලා සසර මිදෙන්න උපකාර කරලා අවසන් වෙනවා. හරිද? එතකොට චක්කු සම්පස්සයෙන් යම් වේදනාවක් උපදිනකොට චක්කු සම්පස්සයෙන් උපන්න වේදනාව ඒ ස්පර්ශ නිරුද්ධ කොට ඒ වේදනාව නිරුද්ධ වෙනවා කියන ධර්මතා ටික පරිසම්පන්න ධර්මතා ටික දකින මට්ටමක ලෝකේ කවුරුද? දකින මට්ටමක ඉඳනනම් මෙහෙම බෑ නීවරණයන්ගේ මිදිලා ධ්‍යාන මට්ටමටපත් වෙලා ඒ වගේ හිත දියුණු මට්ටමක් තියෙනවා. එතකොට මේ හැම තැනටම මුල් වෙන බලපාන ස්පර්ශ ආයතන හයතම ඔබ සම්බන්ධ කරගන්න අවිද්‍යාව බලපාන. එතකොට මේම චක්ක සම්පස්සයෙන් උපන්න වේදනාව කියන්නේ අපේ රූපයක් වෙනවා කියන අවස්ථාවක්. ඒනකොට අවිද්‍යාවෙන් ඇත්ත නොදන්නා කම නිසා ජවමත්තම දෙනකොට නැත්නම් කර්ම විඥානය කියන්නේ අපි ටග්ගාල තීන්දුව කරන ගන්න මේ වේදනාව වෙන්නේ මේ රූපේ කියලා. හැබැයි රූපෙද අපිට කෙනෙක් කියලා. කාණ කියලා කියන්නේ මේ මල දැකලා ඉඳයි නැත්නම් මේ චිත්‍රපටිය මේ මිනිස්සයා මේ ළමයා ලස්සන කියලා ඒකද ද්‍රව්‍ය කාරණා වෙලා. එතකොට මෙයාට මේ ආපු වේදනාව මෙයා දැනගැින්න මට්ටමනකොට මේ කාමය හා සම්මිශ්‍ර වෙලා මෙයාට හම්බුනේ. එතකොට මේ වේදනාව මෙයාට කාමවන්තයි. එදා ඉඳලා මෙයා මේ වේදනාව ශ්‍රීකල උපදින්නේ කාමයේ ශ්‍රීකල උපදින්නේ මේ වේදනාව. ඒ සින්ද මෙයා අනුකාමයි. ඕකම ඔය අරමුණේම මේ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව එනකොට ජවම් මට්ටමට එනකොට යාට තීරණය කරන්න පුළුවන් නම් මේ ස්පර්ශයට හේතු වුණු රූපයක් තියෙනවා නම් ඒක මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියන මට්ටම ඔන්න යාට කාම නැහැ. එතකොට අම්මල තාත්තලා රණරෙදි මුතුමනෙක් නෑ, ඔක්කොම රූප. එතකොට මේ වේදනාව යට ඒබඳු රූපයකින් හටගන්න. කියන මට්ටමේ රූපව. කෙනෙකුට පුළුවන් මේ ස්පර්ශ නිසා හටගන්න වේදනාව ස්පර්ශ නැතිව නමුත් අවකාශ ස්වභාවය නම් වෙලෙ මිතුරු කියලා කෙනා වඩපු මාර්ගය ඇති. හරිද? නැත්තම් මේක දැනගත්ත හිත මිතුරු කියන දැනගෙන වගේ කෙනකින් තමයි යාදෙන හිතෙන්නේ. අර රූප අහුවෙන්නේ. එතකොට මේ වේදනාවම එයාට අරූප භාවය තියෙනවා. ඒක. එයා ස්පර්ශ නිරෝධක නේ මොකුත් නැහැ. එයාට හම්බෙන්නේ ආකාශය. දැන් අපිට ස්පර්ශ නිරෝධය හම්බ වෙන්නේ තේනකොටම සද්දන ලක්ෂණ මනස් කියලා හම්බෙන්නේ. අවිද්‍යාව වහලා වෙන එකක් වෙනවා සාමාන්‍යයෙන්. එතකොට හිත දියුණු කරපු කෙනා නිවරණ ධර්ම අඩු වෙච්ච කෙනා යම් මට්ටමක විද්‍යාවක් ඕනේ රූපාරූප වෙනකොට. එතකොට ඇහැට පෙනෙනකොටම මේ මහ බුද්ධෙන් උපාදාය රූපයක් නේ කියන තරගේ තමයි යට ආවේ. ඒ රූපාවචය. ඇහැට රූප පෙනෙනකොටම මේ රූපවල හිත රැඳෙන්නේ නැහැ. නමුත් නිත්‍ය රූපවල මේ අවකාශය නැත්නම් කියන වගේ දැනගෙන තමයි යන්නේ. ඔන්න රූපයගේ රැඳෙන්නේ නැහැ. රූපය නැහැ. අරයාගේ කාම රැඳෙන්නේ නැහැ. රූප හිතුරුනා මට රූප රැඳෙන්නේ නැහැ. අරූප ස්වභාවය තියෙනවා. ඊට පස්සේ ඒ වගේ කෙනෙකුට හොඳට අහලා තියෙනවා ධර්ම ධාතුව දන්නවා මේ චක්කු සම්පස්සෙන් උපන්න වේදනාව චක්කු සම්පස්සෙන් නැතිනකොට නැති වෙනවා පෙර නොතිබීම ආටක නැති වෙනවා ඒකට හේතු ටිකක් එයා විස්තර ටික ඉදිරිපත් කරනවා එතකොට එයා
මේ පේන දේ කිසිම නිමිත්තකට ඇඳන්නේ බාහිර. හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක ඉන්නවා. ස්පර්ශන සහ හටගත් වේදනාව ස්පර්ශන නිරුද්ධ වෙනවා කියන එක නෝ. එතකොට ඇහැට රූප චක්කු විඤ්ඤාණ මේ කිසිම දෙයකට අවකාශ කියලාවත් ගැට ගන්න. එතකොට මේ මට්ටම අපරේ. ඔක මම ඔය අපිට ඇහැ සංකීර්ණව අපිට පේන්නේ. ඔය දැන් ඔක හොඳට ඔය කයෙන් වගේ තැනකින් ගන්න පුළුවන්. දැන් කයට මොන හරි දෙයක් ගැටුනහම ඒ ස්පර්ශය නිසා ඉස්සෙල්ලාම අපිට වේදනාවක් විතරයි එන්නේ. දැන් බද්දේගේ පිට එන්නේ නැහැ. කොහොම මොකකින් හරි ඇන්නොත් ස්පර්ශ නිසා වේදනාවක් එන්නේ. දැන් වේදනාව ස්පර්ශ නැති වෙන ඔය කතාව මුකුත් දන්නේ නැහැ. එතකොට සිතින්ම තකල් මේ වේදනාව ඇති වෙනකෙන්ද කියලා සංගල පිටපත හැරුවා මේ පසුවේ කොහොමද වේදනාවට හටුවක් තියෙනවා දැන් ওই වේදනාව කාමයි. දැන් වේදනාව ඇති වෙන්නේ ඉස්සෙල්ලා මුකුත් දන්නේ නැහැ. කටු දන්නේ නැහැ, මිදි දන්නේ නැහැ, වතුර දන්නේ නැහැ. මේ වේදනාවට නිමිති නැහැ. ස්පර්ශ නිසා වේදනාව ඇති ඊට පස්සේ මේ වේදනාවේ ඇත්ත නොදන්නා කම නිසා අවිද්‍යාව නිසා සංඛාර කියන හැඟීමටපත් වෙනවා. මොකක්ද? ඔන්න එතකොට තමයි බලුවා අනිත් ආයතනයට ගහ ගන්නවා. එතකොට ඔන්න මේ මගුරුව විදලා තියෙන්නේ. නැත්නම් මේ කටු වෙනවා තියෙන්නේ. මේ මකුණ තමයි කියලා ඔන්න වේදනාව දැන් සපෙක් නිසා කටුවක් නිසා ද්‍රව්‍ය කාරණාවක් නිසා ඇවිල්ලා දැන් ඔන්න යාට පානවා. ඔය විදිහටම වේදනාව වෙද්දී කෙනෙකුට කොයි විදිහට වේදනාවක් ආවත් එන්නේ මහ බුද්ධයන්ගේ ස්පර්ශ නිසානේ කියන කෙනෙක් නුවණ. කෙනෙක් හෝ කටු හෝ මකුණ නැහැ. හරිද? කියලා එතකොට එයා රූපය. රූපය ගැන හොඳට දන්නවා කාමයි. ඒ කියන්නේ රූපේ දෙයක් කෙනෙක් කළා නැහැ. මధుරයක් මලක් සතෙක් ඔහොම ඒවා නැහැ. එයාට ගැටෙන්නේ මහ බුද්ධ. දැන් තමයි නෝ. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා ස්පර්ශයෙන් හටගත්ත වේදනාව. ඒ නාම ධර්ම ටික විතරක් හසු වෙනවා. අද මේ රූප වලට ගැට ගහන්නේ නැහැ. ඒ නාම ධර්මයන් විතරයි. ඒක අවශ්‍යකම. ඇති වෙන වේදනාව. තව කෙනෙක් ඉන්නවා මේ වේදනාව පරිච්ඡේදම් ස්පර්ශ නිසා හටගත්තා. දැන් කලම වේදනාව ඇති වෙන්න හේතු ටික නැහැ. හේතු ටිකට නුවණ විතරයි. එතකොට මේ ස්පර්ශ නිසා හටගත්ත වේදනාව ස්පර්ශ නැති වෙනවා කියන තැනක ඉන්නවා. ඒ නිසා එහාට මේ වේදනාවට අයිති වස්තු හම්බෙන්නේ කොහෙද? ඇත්තටම වේදනාවට අයිති වස්තු කිසිම තැනක නැහැ. ඒ කියන්නේ යම් රූප ගැටීම නිසා වේදනාවක් ඇති වුණොත් ඒ රූප මේ වේදනාවට අයිති නැහැ. මේ වේදනාවට අයිති රූප හොයන්න යෑමෙන් අලුතෙන් කර්ම නිමිති ඇති වෙන එක විතරයි වෙන්නේ. හේතුවක් නිසා උපදින ඵලය ආපහු හේතු වලට අයිති නැහැ. එතකොට ඵලයට හේතු හොයන්න ගියාම හේතු අපිට හැදෙනවා. හේතු හම්බෙන්න එකයි වෙන්නේ. එච්චරයි. ඒකයි දැන් අන්තිමටම හිත දියුණු වුණාම ස්පර්ශ ආයතන 6 හරහා විතරමයි යදී තියෙනුනේ වැඩේ. ස්පර්ශ නිසා උපදින වේදනා සංඥාවන් ස්පර්ශ නිරුද්ධ වෙනවා කියන තැනකීම නුවණයි නේද? දැන දැකම වේදනා සංඥාව උපදිනවා දැන දැකම වේදනා සංඥාව නිරුද්ධ වෙනවා මිසක එයාට දැන දැක රූප උපදින නිරුද්ධ වෙනවා ශබ්ද උපදින නිරුද්ධ වෙනවා කියන කාරණාවක් නෑ. අපි දැන් බාහිරේ බලාගෙන ඉන්න හින්දායි අපි කියමු දැන් බාහිර පැත්ත බලාගෙන ඉන්න හින්දා අපිට රූප හම්බෙනවා. බාහිර පැත්ත බලාගෙන ඉන්න හින්දා ශබ්ද හම්බෙනවා. ගන්ධ හම්බෙනවා, රස හම්බෙනවා, ස්පර්ශ හම්බෙනවා, ධර්ම හම්බෙනවා. අපි කියමු දැන් උපමා කෙරුවොත් දැන් වටේ කීප දෙනෙක් ඉඳලා
අපි ඉන්න පැත්තට මේ පිටියට ටෝච් එක කරනවා කියලා හිතන්නකො. කවුද ටෝච් ගහන්නේ කියලා හැරලා බලනවා. දැන් එහෙන් ඉඳන් ආපු එළිය තියෙන. දැන් එළිය අපිට පේන්නේ. එනකොට කවුද මේ එළියේ ටෝච් ගහුවේ කියලා අපි බලනකොට ටෝච් ගහව පුද්ගලයෝ කළු මිනිස්සු, බිටි මිනිස්සු, එක ගෑනෝ ළමයි පේන්න පුළුවන්. නමුත් අපි පිටිය පැත්ත හැරලා හිටියේ. කොයි පැත්තෙන් ආපු එළියාවත් කවුද එන්නේ කියන එක හම්බ වෙන්නේ නැහැ අපිට විස්තර දෙන්න. එළිය නම් හම්බ. ඒ වගේ ස්පර්ශ ආයතන 6 දිහා නැඹුරු වෙලා ඉන්නකොට අපේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියලා අරමුණු නානත්වයක් හම්බ වෙනවා. ඒවෙන් තමයි උපදින වේදනාව. අපි ස්පර්ශයකට බලාගෙන හිටියේ. ඒ කියන්නේ චක්කු සම්පස්සේ කියලා කියන්නේ මේ චක්කු ප්‍රසාදයේ රූපේ ගැටීම නිසා චක්කු විඥානය ඉපදුනාට පස්සේ ඇති වෙන සිද්ධියක්. ඇහෙන ඇතුළත ඇති සිද්ධියක්. චක්කු සම්පස්සේ. අපිට හොඳට සීනුවන ආවොත් රූපේ පැත්තට නැඹුරු වෙන්නේ නැහැ. මේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවේ අනිත්‍යය. එතකොට මේ රූප ටික ඉබේම යනවා. සෝත සම්පස්සේ කියලා කියන්නේ සවිඥානික සෝත ප්‍රසාදයේ ශබ්දයේ ගැටුණාම අනිත් ඇතුල් පැත්තේ මේ හිතේ සෝත ස්පර්ශය. අන් වෙලෙම මේ ආධ්‍යාත්මික ආයතන ටිකෙන් ඇතුල් පැත්ත වෙනවා මේ තියෙන්නේ ඔක්කොම. එතකොට බාහිරයට හැරෙන්නේ ඉබේ. ඒක මෙහා ඒ මට්ටමට එනකම්ම යම් මට්ටමක කුමන මට්ටමේ හෝ නිමිති අපිට ඉතුරු වෙනවා. හැම වෙලාවෙම කර්ම ටික දකින්ද බහැර ආයතනයන්ගේ මොනෝ මට්ටමක් හරි මොකක් හරි අහු වෙනවා. ස්පර්ශ ආයතන ආයේ රූපෝල, ශබ්දෝල, ගන්ධෝල, රස, ස්පර්ශ ධර්මාරම්මන වල දේවල් වල යාන වාහන රන් රදී මුතුමැණික් කියන විස්තරයක ස්පර්ශ ආයතන ටික හඳුනනකොට එතකොට ওই ස්පර්ශ ආයතන 6ට හම්බ වෙනවා නම් පේනවා නම් ඇහෙනවා නම් මේ ඔක්කොම ද්‍රව්‍ය කාරණා සත්පුද්ගල නෙමෙයි අනාත්ම වූ මේ මහ භූත උපාදාය රූපයි කියන මට්ටමක රූපේ පිළිසෙන් දකින මට්ටමක් ආවොත් ඔන්න රූපයි. එහෙම නැත්නම් මේ ස්පර්ශ ආයතන 6න් බැහැර රූපාසු නොවි ආකාශයේ හෝ විඥානයන්තයි කියලා හෝ ඒද සියුම්ව සුකුම මට්ටමේ නිමිත්තක් වහු වෙනවනම් අරූපයි. යම් කිසි කෙනෙකුට ආධ්‍යාත්මික පැත්තේ ස්පර්ශයට හටගත් ධර්ම ස්පර්ශ නිරුද්ධ වෙනවා කියන පැත්තට නැඹුරු වෙලා ඊට තිහිනුවනයි බාහිර ස්පර්ශ ආයතනයේ එකදු පැත්තකට නිමිති නැත්තම් එයා හැරිලම නැත්තම් එයාට ආපහු කර්ම නැහැ. කය පැත්ත ජීවිතීය පැත්තට නැඹුරු වෙලා තියෙනකොට පුරාණ කර්මෙන් හටගත් ධර්මතා යම් තේදි තිහිනුවනේසේ තිහිනුවන යම් තේදි පුරාණ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා ටිකේසේ හටගෙන නිකුත් වෙනවා. රූප ගැටුණු නිසා ඇහැ රූපයක් නිසා වේදනාව කියලා තියෙන ආධ්‍යාත්මය. එතකොට ඒ ආධ්‍යාත්මික වේදනාවේ අනිත්‍ය නොදන්නාකම නිසා අපි බහැත් ඇවිල්ලා තියෙන්නේ. රූප දකින්න. අද. එනිම අවිද්‍යා සංකාර සංනා උපාදාන භව වෙලා මේ තියෙන්නේ. භව වෙලාමයි තියෙන්නේ. මේ කර්ම භවෙ තියෙන්නේ. මේ ස්පර්ශ ආයතන 6 නිරෝධය දකිනවා නම් අලුතෙන් භවයකට යන්න ටිකක් කල්ැතුව නතර කරලා පෙර කර්මයට උපන්න ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනකින් ජීවත් වෙනවා. උච්චරමයි තියෙන්නේ. එනමුත් නෑ. ඒ කියන්නේ දැන් බාහිර පැත්තට යොමු කරගෙන හැරලා ඉන්න මිනිස්සු සම්පූර්ණ අනිත් පැත්තට හැරලා වගේ සිද්ධියක් වෙන්නේ. තමන්ගේ පැත්තට හැරලා වගේ සිහිනුව. ගන්නෑ. අවිද්‍යා කර්ම තණ්හා කියලා කියන්නේ අපිට බාහිරේ හම්බ වෙන්නේ. බාහිර ස්පර්ශ ආයතන හම්බ වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටිකේ කෘත්‍යය හැටියට. ඒකයි දැන් අපිට යථාර්ථ වශයෙන් ගත්තාම රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. කොච්චරයි තණ්හා යතින්නේ. තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ. ඒක වැලටම යනවා. අපිට
රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන ටික අයින් කරගන්න පුළුවන්. එහෙම තණ්හාව අයින් කරගන්න තියෙන මොකද්ද? වේදනාව යන්නේ බල. ස්පර්ශනේ දැක්කම වේදනාව ස්පර්ශ නිරෝධය. ස්පර්ශ ආයතන හය නිරෝධයෙන් නිරෝධයක් දකින්න පුළුවන්. හැබැයි මතක තබා ගන්න ඕනේ බාහිරයට යොමු කරගෙන ස්පර්ශ ආයතන හය නිරෝධයෙන් නිරෝධයක් දකින්න හදන එකම බාහිරට නිමිත්තයි. බාහිරයට යොමු වෙච්ච මනසකින් දකින්න පෙර තිබෙනනේ දැක්කන් පස්සේ තියෙනවා නෙමෙයි පෙර නොතිබීම හට නිතර නැතුව නැති වෙනවා කියලා බලන්නයි නොදන්නේ ඉස් බව යාත්‍රික පස්සේ එක. මොකද මේ බාහිර මේක කරන එකක් යාගෙන එකක් නෙමෙයි. කෙලෙස් ඔය සමත විදර්ශනා වඩනකොට වෙන්නේ ස්පර්ශ ආයතන 6 කෙරෙහි තියෙන කෙලෙස් අතහැරෙන්නේ. කෙලෙස් අතහැරනකොට බුදුරජාණන් වහන්සේ ඉතුරු ටික අල්ලා දෙන විදර්ශනාවෙන් පටිච්චසමුප්පන්නව. සත්‍ය නිසා හටගත්තු ස්පර්ශ නිසා හටගත්තු ධර්ම ස්පර්ශ නැති වෙනවා කියලා මේ පැත්තෙන් පෙන්නන්නේ පරිසම්පාදන බව ඨග්ගල උපදින ධර්මයන් දෙන්නේ. මේ පැත්තට. මේ රට එන්න මේ පැත්ත අතහැරෙන්න ඕන. ඔය බාහිර ආයතන ටික හරහා තමයි තුන් භූමිය නියෝජනය. කාමවචර, රූපවචර, අරූපවචර කියන මොන හෝ මට්ටමක නිමිති ඉතුරු වෙන්නේ ස්පර්ශ ආයතන 6 බහැර ස්පර්ශ ආයතන 6 ආරම්භය. ඒ ටික එහෙම බහැර ආයතන ටිකක නිමිත්තක් අපිට හම්බ වෙනවා කියන්නේ ඒ තමයි කර්ම නිමිති. ඒ තමයි කර්ම. එහෙම නිමිති හම්බ වෙන්න ඕනේ. ඒකයි මහානි අස පුරාණ කර්මය, රූපේ පුරාණ අස පුරාණ කර්මය, කන්න දිවනාසය ශරීරය. නව කර්මවල වර්තමානයේදී යමක් හිතයි නම් කියයි නම් කරන්නේ මේ නව කර්ම. අපි මේ ස්පර්ශ ආයතනයේට නඹුරු වෙලා හිතලා කියලා කළා නෑ. අපි හිතලා තියෙන පේන රූපෙට, ඇහෙන ශබ්දෙට, දැන් නාසයට දැනෙන ගන්ධෙට, දිවට දැනෙන රසයට, කයට දැනෙන පොට්ටබ්බයට, සිතට දැනෙන ධර්ම අරමුණ වලට ඔක්කොම ටික දින්න බාහිර ආයතන ටික. හරිද? දැන් අපි විදර්ශනා කරනවා අපි දාන්න වෙලේම අපි විදර්ශනා කරන අපි දන්නේ දැන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ ඇහැ විදර්ශනා කරන්න කිව්වේ කොහොමද? බුදුහාමුදුරුවෝ කබලින්කාහාරය ගැන කිව්වේ කොමන ටිකද? කියන එක අපිට කබලින්කාහාරය කියවම කෙලින්මින් බත්පන් කවුරුන් නැහැ. බුදුහාමුදුරුවෝ කබලින්කාහාරය කිව්වේ මොකක්ද? ඒකේ කෘත්‍යය මොකක්ද? බුදුහාමුදුරුවෝ ඇහැ කිව්වහම ඇහැ කිව්වේ මොන චක්කු කියන එක දර්ශන කෘත්‍යය. අපිට ඇහැ කිව්වම වෙන්නේ අදහස. අපි ඒ ටිකයි විදර්ශනා කරන්නේ. අපි දන්න ටිකෙන් තමයි හැම වෙලේම විදර්ශනා කරන්නේ. නමුත් බලන්න ඕනේ මේකට බුදුහාමුදුරුවෝ කොහොමද අර්ථය දීලා තියෙන්නේ කියලා. ඒ තැන පිළිකලයි බලන්න නේද? එහෙම බැලුවොත් විතරමයි මේ ඒක පේන්නේ. එහෙම නැත්නම් අපිට පේන්නේ අපි දන්නේ. කෙලෙස්. හරියට තමන් විලා වාසය කරනවා නම් ඔක්කොම ඉවරයි. ප්‍රශ්න ටික. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයෙන් බහැරට යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අපිට ඒ කියන්නේ මොනතරම් රූප හම්බුනත් එයාට චක්ක සම්පදයෙන් උපන්න වේදනාවක් ස්පර්ශ නිරෝධනට වේදනාව නිරෝධනවත් වෙනවා. හොඳට පෙන්නනවා හත්පුදුම සූත්‍ර විදර්ශනා කරන්න හැටි. කෙනෙක් ගැහුවත් බලන්න කියන කාය සම්පදයෙන් සැකෙච්ච වේදනාව ඒක නැති වෙනවා. කෙනෙක් බැන්න සල්ලු පරුස වටින බයින මේ වේදනාව හේතුපත් මේ ස්පර්ශ නිසා හටගත් ස්පර්ශ නැති වෙන්නේ නැති වෙනවා. කියන දෙයින් බලන්න කියලා පෙන්නනවා. ඒක පේනකොට අපිට දැන් හොයන්න ඒක පේන්නේ කවදාවත් බර පේන්න බෑ. ඒක කාය සම්පස්සේ. පේන්නේ ගඳ දුවන පේන්නත් බෑ. ඒක පේනවා නැහැට දැනෙන්නේ. පේන්නේ රස දැනෙන්නත් බෑ. ඒක පේනවා දිවට. පේන එක පිළිබඳව අපිට මෙහෙම දෙයක් නේ කියලා වටිනාකමක් දැනගන්නත් බෑ. ඒක මනසට. එතකොට හොදකලා පෙනීම විතර හොදකලා කරලා අල්ලගන්න ඕනේ. ඒක ලේසි නෑ. ඔව්. ඒක ලේසි නෑ. ඒක පේන එකට කිසිම දෙයක් ගෑවෙන්න බෑ. ඒක දිත්තේ මතක් කියන්නේ. පේන එකට කිසිම දෙයක් ගෑවෙන්න බෑ. ඒකට අපි කියන්නේ පෙනීම පමණයි. එතකොට ඒක පිළිබඳව අපිට වටිනාකමක් හරි යම් අදහසක් හරින ඒක මනසක් ඊට පස්සේ බරක් හරියනම් කාය සම්පතෙන් ආපුවා දෙකම කොයි ගැට ගහලා තියෙන්නේ.
එහෙම නැත්නම් ගඳක් සුවඳක් කියනවා නම් ඔය කෙලිම නාසය හා සම්බන්ධ අත්දැකීමක් ගන්න සම්පස්සයක් අපි උදේ. රසක් හරි තේ කැල්ලක් හරි කියලා හරි ආදාරයක් කියනවා නම් පටක් දෙලා ජීව සම්පස්සෙන් ආපු දෙයක් අපි උදේ කරන්නේ. ඒ නිසා පේනදී අපිට හසු වෙලා අපිට පේන්නේ නැහැ. නේද? අපිට පේන්නේ නැහැ. හැම වෙලාවෙම පුද්ගලයා කියන ටික උපදින්නේ පේන හැම දෙයක සමුගාමී උපදින මනෝවිඤ්ඤාණ මට්ටමත් එක්කයි. එතකොට එතන උපදින්න තියෙන අවිද්‍යාවේ ආශ්‍රය ලබාගෙන කෙලස් ටිකක් නම් ඔන්න ඒ කෙලස් මට්ටම් වල මත පුද්ගලයා කියන ධර්මතාවය නිර්මාණය වෙලා එක්ක කාමවචරය රූපවචරය අරූපවචරය. එහෙම නැතිනම් ඒ පේන එකට සමගාමී උපදින නුවණ නම් ඒ සෝවාන් පුද්ගල සකදාගම යනකට හරියට කියලා කිව්වා. දැන් හොඳට බලන්න මේ පේන මට්ටමේ ජර කිව්වා වගේ කිසිම විස්තරයක් මොන විදිහටවත් විස්තරයක් ඉදිරිපත් කරන්න බෑ පේන ටිකේ. පේන ටිකදී අපි දන්නේ නැහැ. හැබැයි දැනගෙනුවෙන්තරව අවසන් වෙන්නේ නැහැ. දැනගන්නකොට මොන ලොකු හමුරු කියන මට්ටමේ දැනගත්ත කියන්නේ දැන් පවතින යථාභූත සත්‍ය සම්පූර්ණම කියලා මට කාමවචර මට්ටමේ අරමුණක් නේ. එතකොට ඔය අරමුණ කාමවචර අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය මේ කාමවචර විඥානය සිතක් උපදින්නේ කාමවචර කර්ම කලාට විපාකයක්. ඒ වගේ මේ හැම දෙයක්ම එහෙම තේමත් එක්කම සමගාමීව ශනිකව අපේ මම කියන්නේ හැම වෙලාවෙම ස්පර්ශ ආයතන හය ප්‍රകൃතිය. ඔකට කියන භූතේ කියලා මම කියන්නේ. ඔතන හැම වෙලාවෙම අවිද්‍යාවෙන් මිදලා තියෙනවා. අවිද්‍යාව ඒ නාම රූප දෙකේ තත්වාකාරය දකින්න කමනික අවිද්‍යාව නැති කරන්නත් පුළුවන්. නාම රූප දෙකේ තත්වාකාර නොදන්නා කම නිසා අවිද්‍යාව ඇති වෙන්නත් පුළුවන් කියන සිද්ධියක් වෙනවා. නමුත් ඒ නාම රූප දෙක විද්‍යාව සහ අවිද්‍යාව කියන දෙකෙන් මිදෙනවා. යථාර්ථයට එහෙම එකක් නැහැ. විද්‍යාව සහ අවිද්‍යාව කියන ධර්මතාවයේ ආයිති ලෝකෙට. මේ නාම රූප දෙකේ විද්‍යාවයි අවිද්‍යාවයි කියන එකක් නැහැ. ඒ යථා ස්වභාවය නොදන්නා කම තමයි අවිද්‍යාව කියනකොටම දැන් පුද්ගල භාවය කෙනෙක් කිනායි. නාම රූප දෙක පිරිසිදු දකිනවා කියන තැන දකිනකොටම විද්‍යාව. ඒක කෙනෙක්. සෝවාන් සකදාගාමී අනාගාමී ආශ්‍රය කියලා අක්කට පුද්ගලෙක් කියලා. අපිට දැන් ඒක උපාර හොඳට පෙන්නනවා මේකේදී විඥානචර්ය ඥානචර්ය අඥානචර්ය දෙක. හරිද? දැන් මෙතන විඥානචර්ය. කියන්නේ මොකුත් නැහැ. ඥානයක් නැහැ අඥානකමක් නැහැ මොකුත් නැහැ. විඥානචර්ය. හරිද? උපාය ස්පර්ශ ආයතන හය. භූතේ කිව්වා. ඒ ටික ආරම්භය ඇත්ත නොදන්නාකම නිසා ඇති වෙන ආශ්‍රය ටිකක් තියෙනවා නම් කෙලෙස් තියෙනවා. ආශ්‍රය කියනවා තංගල දකින්න ඕන කාම මට්ටමේ ආශ්‍රය වෙන්න පුළුවන්. ඒ ආශ්‍රය මනුස්ස මට්ටමේ වෙන්න පුළුවන්, දේව මට්ටමේ වෙන්න පුළුවන්, ධාතු මට්ටමේ වෙන්න පුළුවන්, තිරිසන් මට්ටමේ වෙන්න පුළුවන්, කැමති මට්ටමක වෙන්න පුළුවන්. ඒකකටම පුද්ගලයාට ලවණාඥානට. මේ ටික නිසා දකිනකොටම පවතින ධර්මතාවයේ පවතින ආකාරය දන්නා නෝන උපදිනවා. ඥානචර්ය. ඒ ඥානචර්යාවේදී මේ ධර්මතාවය නේ. මේ ධර්මතාවයට බඳු සිතකින් වාසය කරන්න පුළුවන්. මේක සංකල්ප. ඒක හොඳට පෙන්නනවා. ඥානෙ ගොනුන පේනනේ මේ පංච විඥානයන්ගේ මුතු සිද්ධ වෙන ඊට පස්සේ සමානතරව මනෝ ධාතු විතර මේක වෙන මේක. මේක කිසිම දෙයක් දන්නේ නැහැ ඒකයි. දන්නේ නැහැ. ඒක සමානතරව ඔබ සමානතරව වෙනව නේද? උපදින මනෝ ධාතු කියන සම්පටිච්චන හිත ඊට පස්සේ වෙනම එකක් ඒ උපදවනවා. ඒ ආශ්‍රම මත උපදව ගන්න එක. මේ දෙයට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක පංච විඥානේ. පංච විඥානේ කිසිම දෙයක කිසිම සම්බන්ධයක් නැහැ. මේ ආශ්‍රම මත අපි
කෙලින්ම සම්පරිච්ඡේදයෙන් උපදවා ගන්න කෙලින්ම මනසේ තියෙන දෙයක් ආශ්‍රවමත් එක තමයි උපදවා ගන්න. ඒක පංච විඥාන කිසිම දෙයක් කරන්නත් බෑ කියන්නත් බෑ මොකක් සම්බන්ධ නැහැ ඒක පංච විඥාන වෙනම පෙන්නන්නේ ඒකයි. ඇත්තටම ඒක ස්පර්ශ වෙන එක විතරයි වෙන්නේ. ඒ කියන්නේ එතන ස්පර්ශ වෙන එක සම්පත්තක්ගාය අසම්පත්තක්ගාය කියලා හතර මහා ධාතු දෙආකාරයකට ඔය පංච විඥානයට අපි කෙටියෙන් ගත්තොත් ඔකට ලෝකෙ කියන්න පුළුවන්. හැබැයි ඔක කාම ලෝකද රූප ලෝකද අරූප ලෝකද කියලා නේද? ඊට පස්සේ මේ ලෝකය අසුරු කරන්නේ කාම රාගයෙන් යුක්ත කෙනාට මෙයාට මේ ලෝකේ කාම. මේ ලෝකේ අසුරු කරන්නේ රූපවචර මට්ටමේ කියලා කියන කෙනෙක් නම් මේ ලෝකේ රූපයි. මේ ලෝකේ අසුරු කරන්නේ අරූපවචර මට්ටමේ සංයෝජනයක් තියෙන කෙනෙක් නම් මේ ලෝකේ අරූපයි. කෙනෙක් කිසිම මට්ටමක සංයෝජන නැත්නම් එයාට මේ ලෝක නිරෝධී සත්‍යය. මේ ප්‍රත්‍ය නිසා හටගත්ත දේ ප්‍රත්‍ය නැතුව නැති වෙනවා කියලා අලුත් ලෝකෙකුත් නැහැ තියෙන ලෝකෙද ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි කියන එක දකින්න මෙතන අර පේනවනොත් ලෝක නිරෝධයක් විදිහට මෙයාට ජීවිතේ ලෝකයක් හම්බෙන්නේ. අර කෙලෙතුන්ගේ මේ ධර්මතාවික ලෝක ස්පර්ශ ආයතනයි මේ කෙලෙතුන්ගේ මේ ආයතන අතුරු කරනකොට ලෝකේ බදිනවා. ජීවත් වෙන ලෝකෙත් නෑ ධර්මතාවයේ ජීවත් වෙන බව දකින්න. ඒක පරිසරයක් තමයි. එයාගේ දර්ශනයම තමයි මොකද ලෝකනේ. මොළායම රූපාංග ලෝකෙම රූප ලෝකෙම අරූප ලෝකෙම තියෙන්නේ අපි නොදන්නවාට කවුරු පිළිගන්නේ මනෝ විඥාන මට්ටමේ කොහොමද මේක ඊට උපකාරක ධර්මයක් විතර මේ ස්පර්ශ ආයතන හරි. ඒ කියන්නේ අපි නිකම්ම කාම භූමියේ අම්මා කෙනෙක් ගන්න, තාත්තා කෙනෙක් ගන්න, දුවේ පුතෙක් ගන්න ඒ ගොල්ලන් ආරම්භය අම්මා තාත්තා දුව පුතාට බැඳිලා තියෙන බැඳීම ගන්න ඒ අම්මා තාත්තා දුව පුතත් ඒවා ආරම්භය බැඳීමත් ඒවා ආරම්භය අකමැතිකම යුතුයකම මේ ඔක්කොම ටික මන. ඊළඟට රන් රෙදි මුතු මැණික් දීපොළ වස්තු ආරක බාන ඉදට මේ ඔක්කොම මන. සම්පූර්ණ කාමයම මන. කාම ලෝකෙම. එතකොට මේ ලෝක ධර්මතාවයට මේ කාමයේ හේතු කළාම මේක කාම ලෝකය කියලා මේ කියන්නේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ජීවල් දරෝල් යාන වාහන ඉද කඩන් රන් රිදි මුතු මැණික් ඔක්කොම අතහැරලා රූපාවචර කියන්නේ සතර මහා ධාතුයි තියෙන්නේ උපාදාය රූපයි තියෙන්නේ කියන මට්ටමේ නුවණක් ඇති කරගන්න. මානසික. ඒ නුවණ හේතු කරන්නේ මේ ස්පර්ශ ආයතනයි. දැන් මේ ටික ඔක්කොම රූපයි. ඒ නමුත් බලන්න මේ එකම ස්පර්ශ ආයතන හයේ කොහොමද කෙනෙකුට මේ කෙනෙක් රූපාවචරයේ එකම අරමුණ එතකොට මේ ස්පර්ශ ආයතන හයේ කෙනෙකුට අරූප බව මට්ටමේ සංයෝජනයක් විතරක් තියෙන්නේ. මේ රූප පරිහරණය කරන්න පුළුවන්, ඇහැ රූප දකින්න පුළුවන්. හටගෙන නිරුද්ධ වෙනවා. එයාට ඇහැ අහුවෙන්නේ නැහැ, රූප අහුවෙන්නේ බලන්න පුළුවන්. කන්නඩිය පිටරකට අපි ගියා. ඇහැ බලන්න පුළුවන්, රූප බලන්න පුළුවන්, චක්කු විඤ්ඤාණ උපදින්න පුළුවන් කියන ධර්මතාව තියෙනවා. ඒවා හටගෙන රූප ඔක්කොම නිරුද්ධ වෙනවා. එයාට ඉතුරු වෙන එයාගේ සංයෝජන මතම නෑ අහස තියෙනවා කියන වගේ තැනක. රූපත් බලනවා නොබලනවා නෙමෙයි. දැන් මෙහෙම රූප බැලුවා. ඇත්ත සැකෙල්ලක් නේද ලක්ෂණයි නේද කියනවා. මෙයාගේ සංයෝජන අරුප මට්ටමේ තියෙනවා නේද? දැන් ඒ කියන්නේ මේ ඇත්ත සැකෙල්ල මේ රූපත් මේ වචනයක් විතරේ සම්මතයේ ජීවිතේ විතරේ කතා කරන්නේ. අහකට යනකොටම දැකපු රූප ඉවරයි හැබැයි නමුත් එතන තියෙන හිස් බව තියෙනව නේද? ඔය දෙකකින් තමයි එන්නේ. ශබ්ද අහන්න බැහැ. හොඳට ශබ්ද ඇහුවොත් ඒ ශබ්දවල සතුටු වෙන්නේ නැහැ, අසතුටු වෙන්නේ නැහැ. මොකද එහෙම සතුටු අසතුටු වෙන්න සංයෝජනයක් නැහැ නෑ. ශබ්දේ කියන කයාගේ හිතේ රැඳෙන්නේ නැහැ. නමුත් ශබ්දය අවසන් වුණොත් අහත රැඳෙනවා. ඉස් බෝයිතුනේ වගේ දැනෙනවා. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ ආරම්භය එයාගේ ගතිය හැංගෙලේම තියෙනවා. කෙනෙකුට මේ ස්පර්ශ ආයතන හය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඒද
මේ ධර්මතා ටික නිසායි හටගන්නේ කියන නුවණක් තියෙනවා. දැන් පවතින ස්කන්ධ ටිකේ යම්සේද නුවණ ඇති. නුවණ යම්සේද ඇති. දැන් මේ ස්පර්ශ ආයතන උපදිනකොට ඒ මට්ටමේ නුවණ. දැන් මේ නුවණ ටික මේ ස්කන්ධ ටිකට බලපුවහම දැන් යාත් තියෙන්නේ මේක අපුරියාපන්න මට්ටමේ මේ ස්කන්ධ ටික. මොකද අර කාම මට්ටම ගැලපුවහම වගේ රූප මට්ටම ගැලපුවහම වගේ. එතකොට එයාගේ නුවණට එයා සම්මාදිට්ඨිය කියන්නේ එයා දන්නේ දකින්නේ ඇත්තට. ඒ නිසාම හටගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන සිද්ධියක් වෙනවා ඒට අනුවමත් නුවණ. කියන තැනකින් තියෙන්නේ. ඒද වෙලා තියෙන මේ නුවණ නිසා. එන්නේ ස්පර්ශා දැන් අපෝ පේනවා කියන තැනදී ඒ පේනවා කියන එකට මුළුනේ ස්පර්ශයට එයාට ගැට ගහන්න ඇහක් නිමිත්තක් නැති වෙනකොට එයා චක්කු විඥාණයෙන් හැම වෙලෙම මිදිලා ඉන්නේ. චක්කු විඥාන කතාව මොකේද කියන්නේ? දැන් මොකකටවත් ගන්න බෑ. ගැට ගහන්න එකක් නැති වෙච්චාම එයාට පේන එකක් සිද්ධ වෙනවා. නමුත් එයා චක්කු විඥාන කියලා මොකේද දෙයක් කියන්නේ? ඒ නිසා චක්කු විඥාන කියලා පණවන්න එකක් පණවන්න ගන්නවා. ඒ මේනේ ස්පර්ශ නිසා පේන සිද්ධිය සිද්ධ වෙනවා. ඒක අරවට නුවණ. නුවණ. අර මං කතාවක් කියන්නේ අර මම දැක්කේ රජ කෙනෙක් ගාවට ඇවිල්ලා කෙනෙක් මොනවා හරි වස්තුවක් ගැන හැබැයි අරගෙන යන කෙනාට දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මේ නැගෙනහිර දිශාවෙන් ඉඳලා ඔබ වහන්සේට මේ මිනිස්සෙක් මේ තෑග්ග දුන්නා. කියලා රජුන්ට දෙන්න දැන් මිනිස්සෙක් කියලා නෝනයි. හැබැයි මේ මිනිස්සෙව හොයාගන්න බෑ රජුට. ඒ සුදු මිනිස්සෙක්, මිටි මිනිස්සෙක්, කළු මිනිස්සෙක් මෙහෙමයි කියන හැඩමුකුත් නැහැ. මිනිස්සේ කිව්වහම යාට ටැස් දෙකක් ඇති කන් ඇති රාජයට කියන වට්ටමේ දැනුමක් විතරයි දෙන්නෝනේ විතරයි. ස්වාමීන් මේ බටහිර දිශාවෙන් මිනිස්සෙක් ඇවිල්ලා තෝවහකට ටැග් දුන්නා කියලා දෙන්න. දැන් මෙයාට නැගෙනහිර දිශාවලට බටහිර දිශාව මිනිස්සෙක් මැනගන්න වෙන් කරගන්න බෑ. හොයාගෙන යන්න බෑ. නුවණ මිනිස්සෙක් ගැන නුවණ. නමුත් නිමිති නෑ. ඒ වගේ ස්පර්ශය නිසා හටගත්තු ධර්මය කියනකොට ස්පර්ශය ඇති වෙන්න මේ රූප වෙනවා කියලා නුවණයි. ඒ රූපේට යන්නේ නිමිති නෑ. ඒ රූපේ මෙහෙම එකක් මේ වගේ හැඩ එකක් මෙහෙම එකක් එහෙම එකක්. ඒකමදී ස්වාමීන් මේ ආභරණ වහන්සේ පිටියක් ගෙනාව කියලා කිව්වොත් මෙයාට දැන් රාගයක් ඇති කරගන්න හරි ස්ත්‍රිය කියන එකට නොවන. නමුත් ඒ ස්ත්‍රිය කියන්නේ මෙහෙම කෙනෙක් කියලා නෙමෙයි නෑ. ලස්සන ගෑනු කෙනෙක්, සුදු ගෑනු කෙනෙක්, කෙට්ටු කෙනෙක්, මහත කෙනෙක් එහෙම බෑනේ. නොවන. ඒක කියනවා දුන්නා. ඒ වගේ මේ රූපය ගැන ස්පර්ශනික හටගත්තට උනම ස්පර්ශය ඇති වෙන්න හේතු වෙනවා ධර්මය ගැන නෝන. නමුත් ඒක නෙමෙයි. මොකද යාට හැම වෙලෙම නිමිත්ත තියෙන ස්පර්ශනික හටගත්ත ධර්මයක්. ස්පර්ශනික හටගත්ත ධර්මය අහුවෙන්නේ. ඒ කියන්නේ කිසිම වෙලාවක සිතට රූප හම්බ වෙන්නේ නැහැ. රූප ගැටෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම වෙලාවෙම මම ඔය ඉතින් අර මට කරපස්සුවා හැම වෙලාවෙම දකින්නේ විඥානයේ පසු සම්පූර්ණයි කියන කාරණාව. විඥානයේ පසු සම්පූර්ණයි කියන කාරණාවේ විශාල අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම ඇහත් රූපය දෙක ගැටෙනකොටම ඇහත් රූපය දෙක නිසා විඥානයේ එතෙන්ට ඉපදිලා කියන්නේ විඥානයේ දැකගෙන ඒ ස්පර්ශය හා බැඳලා තියෙන විඥාන. එතකොට ඒ සිතේ පහළ වෙන නාම ධර්ම ටිකම ඒ සිතේ විඤ්ඤාණය මිසක කවදාවත් සිතට රූප සිතුව හම්බෙන්නේ. ඒකයි දැන් රූපය සප්පටික වෙන්නේ ඇහැට මිසක. ඇහැ සප්පටික වෙන්නේ රූපෙට මිසක හිතට නෙවෙයි. ඒ දෙන්න ගැටීම නිසා හිත උපදින්න පුළුවන්. උපන්න හිතේ වේදනා සංඥාවේද ස්පර්ශය. හිතේ වේදනා සංඥා යෙදුනහම අපි දන්නවා මෙහෙම රූපයක් ඇති ඉදිරියට ඇවිල්ලා කියලා. ওই විදිහට රූප බලන්න තියෙනවා. ඒ හිත නිරුද්ධ වෙනකොටම එයා ගන්න දැන් ඇහත් නිරුද්ධයි. ඒක දැකපු රූපෙත් නිරුද්ධයි. ස්පර්ශ නිරෝධයෙන් ඉතුරු ධර්මතාවය නිරෝධය තියලා. මොකද ඇහැ උපන්නා කියනකොට හොඳට
තේරුම් ගන්න ඕනේ විඥානයේ ඊට අනුගත වුණාමයි ඇහැ. ඒක ඇහැ උපන්න වෙන්නේ නැහැ. හැදෙන්න තියෙන බීජ පාත්‍රය මේ ප්‍රකාශ දෙන්න කියන්නේ. කර්මයෙන් පුරන්දර. මට උක මේ ළඟදී ඊට ඉස්සෙල්ලා කොළඹ ගිය වෙලාවේ මට හොඳට ඕක තේරුණා. ගොඩක් වෙලා මේකට ගියා මම හරියට මිනිහක් දැක්කේ කියලා හිතුනේ. හරිද? අර ඒ කොළඹ මහත්කගේ අම්මා නැතිවලා ඒ මලගෙදරට රැ ගියා. කට්ටිය ඔක්කොම මම එක ආපුවා කට්ටිය තෙන්ටන් වලට ගිහලා කතා බහ කරනවා. යාළුවෝ මම ඉතින් මිනිහ ගාව කරනවා. දැන් ඉඳගත්තා. ඉඳගෙන බල හිටියේ. මට නියම විදිහට මිනිහක් දැක්කේ නැහැ කියලා මම. එච්චර කල් මිනිහක් දැකලා නැහැ. ඒ කියන්නේ හොඳට මිනිහක ස්වභාවය තේරුණා මට ඒක. මම දැන් හිතුවා දැන් මේ මිනිහේ ඇහැ දිවිලා ඇහැ නැහැ. කන දැන් නිරුද්ධයි. නාසය නිරුද්ධයි. දිව නිරුද්ධයි. දැන් කය නිරුද්ධයි. දැන් ඉන්ද්‍රිය රූපේ නැහැ. පුරුෂේන්ද්‍රිය රූපයක් තියෙනවා දැන් ඒක නැහැ. ඒ අම්ම කෙනෙක් ඉන්ද්‍රිය රූපේ නැහැ. ඒකකොට කාර්මජ රූප එකක්වත් නැහැ. නමුත් ලෝකේ අපි දකින ඇහැ තාම තියෙනවා. අපි දකින කනක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇහැ දිවිලා ඇහැ නිරුද්ධයි ඇහැ නැහැ. ඒකකොට ඒ කියන්නේ මේක ප්‍රසාදවත් නැහැ. ඔය වලනේ කෙලින්ම කනබුන ආහාරයෙන් හැදුණු මහ භූතයන්ගේ ඒයි කොටස් ටික විතරමයි තියෙන්නේ. නමුත් අපිට පුරුදු හෙන්නම තාම හැකන දිවනාසේ තියෙනවා තාම ඉස්ත්‍රි රූපයක් එක කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ඕකන ඔප්පු කරලා දෙන්නයි ඕකේ පැත්තට පැය ගන්නක් ගන්න ඉස්සෙල්ලා චක්කුප්‍රසාදේ තියෙනවා කියලා ඕන්න දවසකට බද්ධ කරන්නත් පුළුවන් කියලා ඔප්පු කරලා දෙන්න. ඒකෝට ඒ එතන ශනිකෝ ඒ නාම රූප වලට ඒක හැදෙනවා මිසක් මේකද රූප දර්ශනය වෙන කෘත්‍ය කරන්න බෑ. ඒ කියන්නේ හැම වෙලාවෙම මේ හිත නිසායි මේ ඔපුවත්කම තියෙන්නේ. එතකොට අපි කියමු ඒ ප්‍රසාදයේ තිබුණා. ඒ පැය ගන්නක් කියන්නේ. ඒ ඉන්ද්‍රිය විදිහ කියලා කියන්නේ. ඒ ඉන්ද්‍රිය ඇහැ නිරුද්ධයි. හරිද? ඒ නිසායි ප්‍රසාදයේ කියන තැනකින්වත් ඇහැ පනවන්නේ නැහැ කියන එකත් ඔප්පු කරන තවත් හොඳයි. පැය ගන්න කිගලවල ගත්තත් ඒතර ඒ වෙනකොට පැහැදිලිලා. කියලායි මේ සාසනේ කියන්නේ. ඒකෝර ප්‍රසාදිත ඇහැ කියන කස්තිය කියන ප්‍රසාදිත ඇහැ කියලා පනවන්නේ නැහැ කියන එක ඔප්පු කරන තවත් හොඳයි. එතකොට ඒකෙම කියේ අපි කියන්නේ මේ සිත භවංග මට්ටමේ පවතිද්දී අර මකුළු වල වගේ මුළු කයම සවිඥානික වෙනවා එකම. හරිද? අර විඥාන පත්‍ය නාම රූපං කියනකොට නාම රූපජ්‍ය සලආයතන කියනකොට නාම රූප දෙක ඒ පිහිට ලබලමයි ආයතන දෙක තියෙන්නේ. හරිද? සම්මිශ්‍ර නාමයේ රූපයට රූපේ නාමයට වුණොත් සම්මිශ්‍රව තියෙන්නේ. ඔය ප්‍රතිසන්දි අවස්ථාවේ තියෙන එක විතරමයි නාම රූපේ විඥාණයට විඥාන නාම රූපයට සම්බන්ධව තියෙන්නේ. අනිමනේ කෘත්‍ය කරන්නේ. එහෙම වෙලයි ප්‍රසාද ටික තියෙන්නේ. එතකොට ප්‍රසාද රූප ටික තියෙන්නේ නාම ධර්ම ටික රූපයට රූපේ නාම ධර්ම ටිකට අනිමනේ ඕනොන්ට උපකාරී උපස්තම්භකෝ තියෙන අවස්ථාවකදී විතරයි. එහෙම නැතිනම් නාම රූප නිරෝධ සලආයතන නිරෝධ. අද නාම රූප දෙක බිඳුනොත් සලආයතන බිඳුනම තමයි. ඒ හින්දා එතකොට සම්පූර්ණ සවිඥානිකයි ඒ නාම රූප දෙකේ ගතිය ඒ කියන්නේ ඒ රූපෙට පැවරුණොත් නාම ධර්ම වලට දැනෙනවා. නාම ධර්ම වල යම් ගතියක් තියෙනවා ඒක රූපේ විද්‍යමාන වෙනවා. ඒක මේකේ වුණොත් සම්බන්ධතාවය කියන්නේ. ඒ කියන්නේ රූපෙට සත්වයක් දැම්මොත් ඇලුනොත් නාම ධර්ම ටිකට දැනෙනවා. නාම ධර්මයන්ගේ යම් ගතියක් යම් වෙලාවකදී ඇති වුණොත් රළු ගතියක් හෝ සිවුම් ගතියක් හෝ සරාවි ගතියක් හෝ රූපෙන් එක ප්‍රකට වෙනවා. එච්චර දෙන්න අන්නමඤ්ඤෝ ඉන්නේ. එහෙම හින්දායි මේ ආයතන ටික පිළිගලා තියෙන්නේ. ඒක නාම රූප දෙක සම්පූර්ණ පිළිට ලැබලා තියෙන ආයතන ටික. එතකොට දැන්
මේ ආයතන වලට මොනවා හරි ගැටුණාම රූප ආයතන ටිකට ගැටුණාම රූප පැත්තේ නියෝජනය කරමින් නාම ධර්ම දැනවත් කරනවා. මන ආයතනට මොනවා හරි ගැටුණාම නාම ධර්ම අරමුණු කිරීම වශයෙන් ඒක නියෝජන රූප ධර්මයන්ගෙන් පහළ කරනවා. හරිද? ওই විදිහට තමයි මේ නාම රූප දෙකේ සලආයතන නාම රූප දෙක පිළිද කරගෙන ඉන්නේ. සම්පස්සේ අදිවචනෙන්ට අදිවචනේ පටිඝට. සම්පස්සේ පටිඝ සම්පස්සේ. නේද? ඕනෝට උපකාරී කරන නාම රූප දෙක පවතින හැටි. එතකොට ඔන්න ඔය මට්ටමේ තියෙද්දී දැන් ඔන්න ඇහැ උපදින්න බීජ පාත්‍ය දැකලා. තාම ඇහැ උපන්න නැහැ. දැන් නාම රූපාදී භාවයෙන් පවතින නිසා ඇහැ උපද්දවා ගන්න පුළුවන් හේතුව තියෙනවා. ඒ කියන්නේ දැන් සලආයතන කියන්නේ නාම රූප කියන සලආයතන කියන ගණේ මේ දෙක සමගාමීව මේ කෘත්‍ය කරන්නේ. ඒ කිව්වේ රූපයට යමක් ගැටුණොත් ඒකේ නාම ධර්ම දැනුවත් කරනවා. නාම ධර්ම වලට යමක් ගැටුණොත් ඒක රූපයෙන් පහළ කරනවා. ප්‍රකට කරනවා. සිද්ධි. එක්ෂණික තමයි. අපිට එක්ෂණික සිද්ධිය එකතු වෙලා තමයි සංතතියක් හැදිලා තියෙන්නේ. නාම රූප විඥාන වචන මොනවා එක්ෂණිකව දැක්ක පුළුවන්. එක්ෂණික සිද්ධියේදී ඔයම දෙත ජීවිතින් සිද්ධ කරනවා. නමුත් චක්කු විඥාන ආදී අරමුණු වල දිග අන්‍යමඤ්ඤ කෘත්‍ය කරන්නේ. ඒ නිසා මෙතනදී නාම රූප වචන සලආයතන කියනකොට ඒ ආයතන ස්පර්ශයෙන් ගන්න බෑ අනිමඤ්ඤ කෘත්‍ය කරන්නේ. මේ අනිමඤ්ඤ කෘත්‍ය කරන්නේ මේ ජීවිතින්ද්‍රිය මුල් කරගත පැත්තෙන් විතරයි. ඔව් දැන් ජීවිතින්ද්‍රිය පවතින්නේ දැන් භවංගේ මටම ඒක තමයි. ඔය උතන හරි ඔය සිද්ධිය ගන්න මම මේ කියන සිද්ධිය ගන්න උතනට වෙනවා. එතකොට හොඳට බලන්න මේ අනිමඤ්ඤ කෘත්‍ය කරන අවස්ථාවේදී දැන් ඔය සලආයතන කියවනේ ඔන්න ඔය වගේ මට්ටමේදී දැන් ඒ කියන්නේ විඥානයේ නාම රූප අතුරු කරගෙන පවතින නිසා ආයතන ටික හැදුනාම දැන් ඔන්න ආයතන උපවන. ඔන්න දැන් උපවන. හරිද? ඒ කියන්නේ යමක් පිළිබිඹු කරන්න පුළුවන් මට්ටම තියෙන දැන්. ඒ තේනවා මේ යමක් පිළිබිඹු කරන්න පුළුවන් ඔපේ හැදලා තියෙන ඔක්කොම. ඔබේ කාමයට දැකීම ඒ වගේම මට්ටමේ තියෙන. ඔව්. ඒකවල ප්‍රසාදයේ මට්ටම. ඒ මට්ටමේ රළු මට්ටමේ. ඔන්න දැන් ඇහෙන් රූපයක් හදලා හැදුණු රූපේ ඇහැටම ගැටෙනකොට දෙලින්ම ඒ ගැටීම දැනෙන්නේ අර නාම රූප දෙක අන්‍යමඤ්ඤව ඉන්න හිතටම. භවංග සිත කියලා කියන්නේ. දෙලින්ම මෙතෙන්ටම ගැටෙනවා. ඊට පස්සේ ඒ අරමුණ විතරක් අරමුණු කරලා සිත් යොමු කරනකොට ඔන්න එතකොට තමයි චක්කු ප්‍රසාදයට හිත යොමු කළාමයි ඇහැ උපන්නා කියලා කියන්නේ. ඒකයි චක්කුම් පරිච්ඡ රූපේක උපදී චක්කුෙන් දැන් තමයි චක්කු සම්පස්සේ. ඔන්න තියෙන්නේ. එතකොට යම් වෙලාවක චක්කු සම්පස්සේ උපන්නා කියනකොට ඒ සිතේ වේදනා සංඥා යෙදෙනවා. සිතේ වේදනා සංඥා යෙදෙනකොටයි අපි මෙහෙම රූපයක් කියන එක දන්නවා. හිතට බහැර රූපයක් ඒක දැක්ක නෙමෙයි. හිතේ මේ වගේ සංඥාවක් එදවල වේදනා සංඥා යෙදෙනකොට ඒ සංඥාව දිහා බලාගෙන එයා දන්න මේක රූපයක් කියලා. රූපේ යම් බඳු සංඥා යෙදෙනවා. එතකොට වේදනා සංඥා සංඛාරයක් කියලා කවදාවත් තේරෙන්නේ නැහැ. මේ රූපයක්. අපිට ඒ කියන්නේ අපි දැනගන්න මට්ටමක දැනගන්න රූපයක්. නමුත් සිද්ධිය අතන වෙලා තියෙන්නේ ස්පර්ශයෙන් අටගත්ත වේදනා සංඥා යෙදලා සිටි. සිත රූප පෙන්න හැඳිලෙන කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ කොමන හෝ සංඥාවකින් ජීවත් වෙනවා. ස්පර්ශයෙන් වේදනා සංඥා යෙදලා තියෙන්නේ. හැබැයි මේ ස්පර්ශ නිරුද්ධ වෙන විඥානය නිරුද්ධ වෙනකොට යනවා සංගල ඇහැ දිදෙන. ඒ උපන්න ඇහැ නිරුද්ධ වෙනවා. ඇහැ නිරුද්ධ වෙනකොට පේන රූපෙත් නිරුද්ධ වෙනවා. මොකද ඇහෙන් නම් මේක පෙන්නේ කන්නේ. එතකොට මේ ඒ ස්පර්ශය මුල් කරගත්ත ස්කන්ධ පංචකම නිරුද්ධ වෙනවා. අතක නිරුද්ධ වෙනකොට ආයෙත් බලන්න. එතකොට දැන් අර මලමිනිය කියන තැනදී මම දැක්කේ දැන් විඥානේ නිරුද්ධ නම් දැන් අඤ්ඤමඤ්ඤ කෘත්‍ය නැහැ.
නාම රූප දෙක නැහැ. හරි. එතකොට එහෙනම් නාම රූප නිරෝධ සලආයතන ආයතන 6ම නිරෝධ. නේද? ඒ කියන්නේ ඔය ආයතන වලට ගැටුණාම අවුල් කරන්නේ නාම ධර්ම නැහැ. නාම ධර්ම නැහැ ආයතන ටික පනපෝන. ආයතන ටික නැවත උපවත් කළා අලුත් වැඩියා කරන්නේ නාම ධර්ම නැහැ. ආයතන ටිකට බෑ නාම ධර්ම ඇති කරනවා. මොකද නාම රූප සම්මිශ්‍ර භාවය නැති නිසා ආයතන ටික නේ. මම එතන ඉන්නේ දැන් ඔන්න මේ වගේ දෙතිච්චාම ආපහු නාම රූප දෙක මේ මට්ටම උපදින්න එපා. ඔව්. ඒකවල ප්‍රසාදේ මේ මට්ටමට ආපහු රූප කලාව ඒව හදාගන්න සන්න. හදාගන්න. මම ඒකයි ඒකවල අනිමනි කෘත්‍යය එතනත් දෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඔය අනිමනි කෘත්‍ය පෙන්නනවානේ. යම් ආකාරයෙන් ලිංගයෙන් නිමිත්තෙන් රූපයයි කියලා කියනවා නම් ඒ රූප නැත්තම් නාමකයි පටිඝ සම්පස්සයක් නෙමෙයි. යම් ආකාරයෙන් ලිංගයෙන් නිමිත්තෙන් නාම ධර්මයයි කියලා පැනවීමක් ලෝකෙම ඒ නාම ධර්ම නැත්තම් රූපකය පටිඝ සම්පස්සයක් නෙමෙයි කියලා ප්‍රශ්නයක් අහලා එහෙනම් දකින්ද මේ නාම රූපයි නාම ධර්ම ආරම්භ කිරීම උපමනෝ ස්පර්ශය නිසා රූපකයන් ප්‍රකට වෙන්නේ පටිඝ සම්පස්සේ නිසා නාම කය ප්‍රකට වෙන්නේ කියන කාරණාවෙන් මේ නාම රූපයි කියලා කියනවා. ඒ විදිහට. ඒතර නාම රූප දෙකේ අනිමඤ්ඤ කෘත්‍යයේ අනිමඤ්ඤ කෘත්‍ය පිළිබිඹු නැත්තම් ඵලයේ හැටියට දක්වන සලහය. නාම රූප දෙක අනිමඤ්ඤව තිබීමේ හේතුයේ ඵලයේ සලහය. තිබේ. ඒකයි. විඥාන පත්‍ය නාම රූපම ඒ මට්ටමට ආපුවම අවිද්‍යාව නිසා අය හදන්න දෙයක් නැහැ. එයාට මේ මට්ටම ඉපදිවිලි තියෙනවා. මේ පැත්තෙන් බැහැරින් වන්න ඒකට සත්පුරුෂ ආර්ය හරි අසත්පුරුෂ ආර්ය හරි ඇවිල්ලා කැප්පිච්ච ගමන් ඔන්න එතකොට ආපුව වෙනස් වෙනවා. දැන් මේ පැත්තෙන් ඇවිල්ලා ඒක වෙනස් වෙන්න එපායි. බැහැරින් බුදු කෙනෙකුට විතරයි ඒක සෝල්පයින්ම ගන්න පුළුවන්. බුදුපතේ බුදු කෙනෙක්. එහෙම නැත්නම් සත්පුරුෂ ආර්ය හරි අසත්පුරුෂ ආර්ය හරි. ඊට පස්සේ මේ එහෙම ලැබිච්ච ගමන් අර මෙච්චර කල් කැරෙක් අනාත්ම ධර්මතාවය වෙනස් වෙනවා. වෙනස් වෙලා ඒ විඥාන මට්ටමට ඒ නාම රූපද වෙනස් වෙනවා. ඒ රූප වෙනස් වෙනවා. ඒක ඕන අලුම නොවෙන තිරිසංගලේ අලුම රූපයක් හැදෙනවා. ඒ ඡනයක් තුළ ඒක වෙනස් වෙනවා. ඒතකොට මේ මට්ටමට තියෙන්නේ. අර සත්පුරුෂයාට හම්බෙච්ච ගමන් ඊට පස්සේ ආපහු ඒ රූපේ වෙනස් වෙනවා. ඊට පස්සේ ප්‍රසාදේ වෙනස් වෙනවා. ඒ මට්ටමට ආපහු වෙනවා. ඒකට බැහැරින්ක ඕන වෙනවා. ඊට අනිවාර්ය මනසෙන්දී හරියටම ඒක පටිච්චසමුප්පාදයේ අවබෝධයෙන්ම තමයි මුළු කෙලෙස් පුද්ගල භාවම ගන්න. එයාට හොඳටම නෝනයි නම් විඥානය නිසා නාම රූප උනේ කියනකොට විඥානයේ මොකස ප්‍රතිසන්ද වශයෙන් පැමිණීම ඊට පස්සේ නාම රූප වෙච්ච හැටි හොඳට දන්නවා. ඒ සිතේ තියෙන නාම ධර්ම රූපය හා බැඳිලා රූපේ නාම ධර්ම එක්ක බැඳිලා. බැඳුනා කියන එකේ සිද්ධිය තමයි නාම ධර්ම වල ගති ටික චිත්තජයසිකයන් ගති ටිකක් තියෙනවා නම් ඒක රූපයෙන් විකාශනය වෙනවා. රූපයන්ට යම් කිසි ඝර්ෂණයක් ඇති වුණොත් ඒක නාම ධර්මයන්ගෙන් පහළ කරනවා. කියන තැනකින් ඕනොන්ද සම්මිශ්‍රයි. මේ විදිහට තියෙන නිසා මේ ආයතන ටික තියෙන්නේ කියලා දැක්කොත් තමයි එයා ඇහැ මගේ ආත්මය කියන එක නෙදේ. ඇහැ මම හෝ මගේ හෝ මගේ ආත්මනේ ඇහැ නාම රූපات කියන එකට. මේ ඔය ටික නොදැන ඇහැ මම නෙමෙයි, ඇහැ මගේ නෙමෙයි, ඇහැ මගේ ආත්මය නෙමෙයි, ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි කිව්වට තාම ඇහි අයිතිකාරය ඉන්නවා. ඒ තුනේ හටගත්ත පෙර නැති ඉතුරු නැති කිව්වට හරියන්නේ නැහැ. හරියට පරිතකෝ කතාව කියන්නේ. ඇහැ මම නෙමෙයි, ඇහැ මගේ නෙමෙයි, ඇහැ මගේ ආත්මය නෙමෙයි. එහෙනම් මොකද ඒක කියාපන් කියනවා වගේ මේ ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා කියන වෙන මොකුත් නෙමෙයි. මෙන්න මේකද නාම රූප නිසා තමයි. කිනි දිග්ගිය දෙන්නේ. එතකොට ඔය මම කියන්නේ හරියම වටිනා කාරණා අනිත්‍යක ඉබේ ලෙහෙනවා. ඒ කියන්නේ මේ විඥානය කියන තැන හොඳට තේරුම් ගත්තාම අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන. අවිද්‍යාව කියන එකත් ඔන්න හොඳට තේරෙනවා.
ඇහැට යම් රූප අරමුණක් හම්බ වෙනවා දකින්න පෙර තිබ්බත් මේ දැක්කන් පස්සේ තියෙනන්නේ අවස්ථාවට මේ ස්පර්ශ නිසාම පෙනෙලා ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන අරමුණ ඇත්ත ඔහම තියෙද්දී ඒක නොදන්නාකම නිසා ඇති බවට අරගෙන හටගෙන නිරුද්ධ වෙන අරමුණ ඇති බවට ගන්නවා ඇති බවට දැකපුදු අරමුණ සිහි කරනකොට දකින්න අවස්ථාවේ තිබුණු නාම රූප දෙකෙන් එකක්වත් නෙමෙයි මේ තියෙන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදපු නිමිත්ත රූප නිමිත්ත දැන් අපිට තියෙනවා දැන් දැකපු දානශාලාව සිහි කරුවා කියන්නේ මේ අවිද්‍යාව පත්‍ය සංකාරයක් නැසෙත් දකින්න වෙලාවෙදි තිබුණු ඇහවත් රූපව චක්කු ඥාන තේ චක්කු සම්පදේ පොත දර්ශන ටිකක්වත් තියෙනවා නේ ඒ ධර්ම උපද නිරුද්ධ ඒ නොදන්නාකම නිසා උපද නිරුද්ධ වෙනවා කියන නොදන්නාකම නිසා අවිද්‍යාව නිසා උපදගත් එකක් තමයි නැහැ රූප කියලා. එතකොට මේ ඒක තමයි කර්ම නිමිත්ත. ඔබඳු කර්ම නිමිත්තකට මම ඒ දානශාලාවට යන්න ඕන බලන්න ඕන හරි ලස්සනයි කියන මට්ටමක තණ්හා උපාදාන වෙලා අපි බලන්න යන්නේ යනවා. ඒ විදිහටම මෙතනින් විඥානේ චුත වුණා. නම් දානශාලාවට යන්න බැරි වුණා. විඥානේ බෞද්ධකට බරගන්න. ඔන්න ඔහොම සිද්ධියකිනේ විඥානයේ ඇති වුණේ කර්ම නිමිත්ත නිසා ඒ කර්ම නිමිත්තද මේ සහේතුක නාම රූප දෙකේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාව නිසාම උපද්දක එකක් කියලා හොඳට ගන්න. ප්‍රබේ හොඳට ආරම්භය දන්නවා. අංගජ කෙලවරම දන්නවා. සත්‍යයේ උපත්තියම දන්නවා. මේක ජීවිතකින් ගත්තා. කර්ම නිමිත්ත හැතුනේ ඒ කර්ම නිමිත්ත කෙරේ සංහා උපාදාන වෙච්ච නිසා විඥානයේ මෞකුසකට බැසගත්තු කියන එකත් තේරෙනවා. අපි මෞකුසක කිව්වට එයාට එහෙම මෞකුසක් කතාවක් නෑ. එයාට බීජයක්. මේ මොකද්ද මේ පිටයිටින් ග්‍රහයක්. ඔන්න විඥානයේ බහිනකොට නිකම්ම නිකන් රූප කලාපයක් විතරයි. කලලයක් විතරයි. විඥානයට දැසගත්තට පස්සේ කෙලින්ම ඒක බැඳෙනවා රූපේ. අන්නමන්න. දැන් ඒ සිතේ තියෙන නාම ධර්ම ටිකයි රූපයයි හින්දායි විඥානයේ චිත නොවේදී. විඥානය නිසා ඒ සිතේ තියෙන නාම ධර්ම ටිකයි රූපයයි නිරුද්ධ නොවි අයින් නොවේදී. එතකොට දැන් විඥානයේ මේ රූප බැඳිලා තියෙද්දී සිතේ තියෙන ගති ටිකක් තියෙනවා. කර්මජ ගති ටිකක්. එතකොට ධම්මායතන පරියාපන්න රූප කියලා කියන්නේ ඒක. ඒ තියෙන ගති ටිකට අනුව තමයි රූපෙන් දෙන්නේ හැදෙන්නේ. ඒ කියන්නේ සුද්‍රාසිකේ විනෝන් දෙල්ලවම තැම්පත් කරගෙන තැන් තැන්. ඔව්. හරිද? ඊට පස්සේ ඔව් පාඩේ ආපෝදේ දුන්නේ ඔක්කොම ගෙල්ලා ඒ ගතියට ඕන විදිහ ඔව්. ඔව් එයාට ඕන තැනවල තමයි මේක අඩු කරගන්නේ. ඔව්. ඊට පස්සේ දැන් මේ රූපේ ශේත්‍රයේ ලොකු වෙන්න දැනෙන ස්පර්ශ නාම ධර්ම වල නානත්වය වැඩි. ඊට පස්සේ නාම දැන් මේ මට්ටමේදී ස්පර්ශ වෙනවනේ මේ හැදෙන රූපේ. ඉස්සෙල්ලා එක රූප කලාපයකට ස්පර්ශයේ සීතලක් දැනෙන කම නිසා නම් ඇතුළේ දැන් රූප කලාප දෙකක විඥානයේ බෙදලා රූප කලාප දෙකකින් මේ සංවිධානය වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද රූපේ නාමෙ බෙදලා නාම රූප බෙදලා නම් රූපයට අර තිබ්බත් මෙයාට දැනෙනවා. මෙයාගේ තියෙන ගතිය රූපෙන් ප්‍රකට වෙනවා. ওই විදිහේ. එතකොට ඔන්න දැන් මෙහෙම තියනවා කියන්නේ නාම රූප දෙක නිසා විඥාන නිසා නාම රූප දෙක ආහාර පාන දෙන්න රූප ශේත්‍රයේ ලොකු වෙනවා. රූප ශේත්‍රයේ ලොකු වෙන නාම ධර්මයේ ශේත්‍රයේ ලොකු වෙනවා. හරිද? ඕනකට තේරෙනවා. ඔව් දැන් මොකයි ඕන තැනකට තේරෙන්නේ. හරිද? ඕන තැනකට තේරෙන්නේ හින්දා ඕන තැනක ඒ හැමතැනකම බැඳෙනවා. හැමතැනම බැඳෙන්නේ හැමතැනම තේරෙනවා. මේ විදිහට ඔහොම වැඩෙන්න මේ දෙන්න ආයතන ටික තමයි හැදෙන්නේ. ඒ කර්මයේ ගති වලට එනේන රූප කලාප අඩු කරගන්නකොට ඇහැ කන දිව නාසය ශරීරේ ඊට පස්සේ ඔන්න දැන් රූපයේ ශේත්‍රයේ ලොකු වෙනකොට ඇහැ කන දිව නාසය ශරීරය කියලා නාම ධර්ම වල ශේත්‍රයේ ලොකු වෙලා චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ජීව විඥාන කාය විඥාන කියලා නාම ධර්ම වල ශේත්‍රයේ ලොකු වෙලා. ඉස්සෙල්ලා ඒකත් එකකින් තිබුණු නාම ධර්මයේ ඒකත් එකකින් තිබුණු රූප ධර්මය. නාම ධර්මයන්ගේ නානත්වය නිසා රූප ධර්මයන්ගේ නානත්වයක් හැදුවා. රූප ධර්මයන්ගේ නානත්වය නිසා දැන් නාම ධර්මයන්ගේ නානත්වයකට ආවියා. තේරුණාද? ප්‍රතිසන්දි විඥානයේ ඒකත්වයෙන් තිබුණේ බීජ කලලයක් ඒකත්වයෙන් තිබුණේ ඒකත්වයෙන් තිබුණු
විඥානය සහ එකත් එක්කින් තිබුණු රූපය ඒ හිතේ තියෙන ගති වල නානත්වයෙන් රූපේ නානත්වයකට කියනවා. රූපේ නානත්වය නිසා දැන් ආයේ නාම ධර්මයේ නානත්වයට ආවා. ඒ හින්දා ඒ කියන්නේ හිතේ තියෙන නානත්වයටයි ඇහැ කන දිව නාසය ශරීරය කියලා මේ වගේ රූප අතුබිතුනේ. රූප ප්‍රභේද උනේ. දැන් රූප ප්‍රභේද වුණාම රූපයන්ගේ ප්‍රභේදේ නාම ධර්ම ප්‍රභේද වෙනවා. ඒකත් එක්ක තිබුණු විඥානය චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියලා කියන්න උනා. හරිද? එතකොට දැන් මේ නාම රූප දෙක සම්මිශ්‍ර අන්තිමට කියන්නේ නාම රූප දෙක වැඩුණා කියලායි ඔය එතෙන්ට එනකම් නාම රූප දෙකේ වැඩිමක් තියෙනවා. පුද්ගලයා අපි සත්‍ය පුද්ගලයා කියලා කියනකොට සත්‍ය පුද්ගලයා වැඩිමක් කියලා කියනකොට මේ නාම රූප දෙකේ වැඩිම තමයි වෙන්නේ. එතකොට එයා හොඳට දන්නවා විඥානය හොඳට දන්නවා විඥාන නිසා නාම රූප කියනකොට හොඳට මේ සිද්ධිය ගන්න. මේ විඥාන නිසා නාම රූප ආදී භාවයෙන් හැදුනේ මෙහෙමයි කියලා ගන්නකොට පුද්ගලයා කියලා පනවන්නේ කය පැත්තෙන්ද බෑ. කය හැදුනේ නාම ධර්මයකට. එහෙනම් පුද්ගලයා නාම ධර්මයෙන් පනවන්නේ නැහැ. කය නිසායි නාම ධර්මයකට හැදෙන්නේ. දැන් මේ හම්බෙන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ඇහැ කන දිවනාද කරන්නේ. ඒකට ඇහැ කන දිවනාද මේ හිත නිසා කියලා මෙයා නිසා මෙයා හිතයි කියලා ඔවුන්ට අඥානයි කියලා. ඒක දැන් කියන්නේ එයාට හොඳට මේ නාම විඥාන නිසා නාම රූපය කියන සිද්ධිය දකිනකොට හොඳට නාම රූප දෙකේ අන්‍යමඤ්ඤතාවය තේරෙනවා. එතකොට නාම රූප පත්‍ය සලආයතන කියනකොට ඇහැ කන දිවනාසේ ශරීරයේ මේ නිසාමයි පිළිතුරලා තියෙන්නේ කියන උත්තරයට එනවා. එතකොට මේ පටිච්චසමුප්පාදේ දන්නකොට ඇහැ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කියන්න ඕනේ. ඇහැ මම මගේ ආත්මය කියන වචනේ කිව්වත් ප්‍රශ්නයක් නෑ. ඒත් එයා ඒක තමගේ නෙමෙයි කියන නෝනෙලම දෙයක්. මොකද එයා ඇහැ දෙන්න හේතුවක් වෙනවා සත්‍යයක් වෙනවා ඒ හේතුව ප්‍රත්‍ය ගන්නවා. කන හැදෙන්න හේතුවක් ප්‍රත්‍යක් වෙනවා ඒ හේතුව ප්‍රත්‍ය ගන්නවා. එහෙම නැතුව ඔය අධිකරණය ඔය සිද්ධාන්තයේ නොදැන ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කිව්වා කියලා පළක් නැහැ. එතකොට එයා දන්නවා දැන් හොඳට නාම රූප නිසා සලආයතන නිසා ස්පර්ශය. දැන් ස්පර්ශයේ මම හෝ තව කෙනෙකුගේ හෝ කතාවක් මොකුත් නැහැ. ඇයි ආයතන ටික අනුගමන හේතු ප්‍රත්‍ය වෙනකොට දැන් ස්පර්ශය අනුගමන වෙන්නේ තමන්ගේ නොවෙන්නේ ඉතින් උපදින යම්ම වේදනාවක් තමන්ගේ නොවෙන්නේ ඉතින්. එතකොට ඒක මම හෝ මගේ ආත්මය කියලා ගන්න සංහව කියන ධර්මතාවය නොයෙදෙන්නේ ඉතින්. උපාදානයේ නොයෙදෙන්නේ ඉතින්. භවයේ නැති වෙනවා කියන සිද්ධිය දෙන්නේ ඉතින්. මේ පටිසම්පාද සිද්ධිය දකිනකොට වේදනාව කියන තැන දක්වාම අනාත්ම සිද්ධිය හමු වෙනවා. ඒ දර්ශනයටමයි පුද්ගල භාවය කියන්නේ. ඒකයි පුද්ගල භාවය අතහරින්න බෑ කවදාවත්. බලලා ගෙවන්න බෑ කවදාවත්. බලන්න මේ අවබෝධයටමයි අතහැරෙන්නේ. මේක සත්‍ය පුද්ගල නෙමෙයි නම් මම නෙමෙයි නම් එහෙම නෙමෙයි කියන්න තියෙන හේතු ඉදිරිපත් කරන්නේ. මම නෙමෙයි කියලා කිව්වට හරියන්නේ ඔන්න ඔය ටික හරියට තේරුම් ඒ කියන්නේ මුකුත් නැතම කියන්නේ ඒක හැම වෙලෙම මේ නාම රූප දෙක පිළිසෙන් දැනගන්න කියලා මේ සිද්ධිය ලෝකෙට දෙන්න බර හිඳයි දැනට රූපේ මෙහෙම බලන්න කය අතුරු කරගෙන ඉන්න නාම ධර්ම ටිකෙන් කරන වැඩ බලන්න කියලා කියනන්නේ මේ රළු නිවර චිත්තේ ගෙවන්න. හිත නිවර ධර්ම දුර වෙච්ච දවසකදී මෙන්න මේ පරිසම්පාද සිද්ධිය තීකර වෙන මුකුත් ඕනේ නැහැ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික. ඔතනදී විඥානයත් නාම රූප සලආයතන කියන ටික හොඳට පිළිසිඳු දකින්න. එතකොට ස්පර්ශය කෙනෙක්ගෙන මේ හේතුප්‍රත්‍ය වෙනවා කියන එක ඉබේනවා. වේදනාව කෙනෙක්ගෙන මේ හේතුප්‍රත්‍ය කියන ටික ඉබේනවා. ඔන්න ඔය වර්තමානයේ ඔය ධර්මතා පහ දකින්න. එතකොට ඉබේම නොවනවා මේ ධර්මතා පහ තත්ත්වපරිදි නොදක්නා අවිද්‍යාව නිසා සත්පුද්ගල භාවයෙන් නිමිතිගත් කමයි විඥානයේ මෙතෙන්ට හේතු කියන නෝනවා. පෙර මේ වගේ ධර්මතා පහක් ඇති වෙන්න හේතු පෙර අවිද්‍යාව කර්මයි කියලා එක එනවා. හරිද? මේ වර්තමානයේ නෝනවා. අද යම් කෙනෙක් මේ ධර්මතා ටික නොදන්නකොට සත්පුද්ගල භාවයෙන් නිමිත්තක් හදාගත්තොත් ඒක හේතු නැවත ප්‍රතිසන්දිව කියන්න නේද කියලා නෝනවා. එතකොට එයාට පච්චුප්පන්න වර්තමානයේක තියෙන ධර්මතාවයක් හොඳට පැහැදිලි. ඒකද අවිද්‍යාවෙන් කර්ම හදාගත්ත නිසයි මෙතෙන්ට ආවේ. ඒද කෙනෙක් ආවම මේ තියෙන ධර්මතාව ටික ලෙහෙලද.
අද මේ ඇත්ත දැක්කොත් අද අවිද්‍යාව නැති වුණොත් සත්පුද්ගලයෝ නැහැ. මම මේ නාම රූප දෙකේ මිනිස්සු හම්බෙන්නේ නැහැ, දෙවියෝ හම්බෙන්නේ නැහැ, බ්‍රහ්මයෝ හම්බෙන්නේ නැහැ, තිරිසන් හම්බෙන්නේ නැහැ, ප්‍රේතයෝ හම්බෙන්නේ නැහැ, අසුරයෝ හම්බෙන්නේ නැහැ, නිර්පත්තු හම්බෙන්නේ නැහැ. ඒක කොහොමද යන්නේ ප්‍රශ්නේ? ඉවරයි. බෞද්ධ ලෝකු ජාති නිසු. එනිසා අවිද්‍යා සංකාර විඤ්ඤාණ සලආයතන කියන වචන සෙට් එකේ ඒ පුදුමවට පුත්‍ය හත්තට හිතට වැටෙන්නේ. අන්න ඒක මම කියන්නේ පුත්‍යයෙන් වර්තමාන විඤ්ඤාණ නාම රූප සලආයතන කියන මෙන්න මේ ටික ලැබුණාම ওই ටිකේ තමයි බර හරිය කියන්නේ. මොකද ඇහැ මම වෙලා, කය මම වෙලා, මේ ජීවිතේ මම වෙලා තියෙන්නේ විඤ්ඤාණ නාම රූප සලආයතන කියන සිද්ධි ටිකේ තියෙන්නේ. මේ පුද්ගල භාවයේ තියෙන්නේ. ඔය ටික හරියට ඔය දැන් මම කියපු ආකාරයේ බලාගන්න ඔක චුට්ටක් වගන්න ඔය විදිහටමයි තියෙන සිද්ධිය. ඔය ටික හරියට බෙදුවාම එයාට චුට්ටක් වස්සක නැහැ නාම රූපච්ඡ සලආයතන කියන එකට. මේ ආයතන 6 පිහිටලා තියෙන්නේ ආයතන 6 පිහිටලා ලැබලා තියෙන නාම රූප දෙකේ පිහිටමයි කියන එක තකරන. ඒ ටික අනාත්මනකොට කුමන ස්පර්ශයක් ඇති වුණා. කුමන ස්පර්ශයක් ඇති වෙන වේදනාවක් ඇති වුණා තමන්ගේ නෙමෙයි වෙනවම. මේ ධර්මතා පහ තමයි වර්තමාන නියෝජනය කරමින් තියෙන්නේ. ඔය ටික තේරුම් ගත්තාම ශනිකව නොවන යාට මේ ධර්මතා පහ අවිද්‍යා සංකාර. මොකද අවිද්‍යා සංකාර? මේ නිබඳුම සිද්ධියක් වෙන තැනක මේ සිද්ධිය නොදන්නාකම නිසා සත්පුද්ගල නිමිති හදාගත්ත නිසායි විඥාන නිමිතිට දැක්කේ. කියන උත්තරේ නිකන්ද. ආය අතීතේ මම හිටියනම් කොහෙද හිටියා නැහැ කතා නැහැ. තවපත් හිටියා පුද්ගලෙක් හිටියා කතා නැහැ. හැම වෙලාවෙම වර්තමානයේ දැකීම තුලදී පුබ්බන්ති ඥානය. සංකල්ප පුබ්බන්ති ඥානය. මේ වර්තමාන ධර්මයට පුබ්බන්ති ඥානය කරන්නේ නැහැ. අවිද්‍යාවච්ච සංඛාර. අතීතයේදී අවිද්‍යාව නිසා මේ නාම රූප දෙක තත්වාකාර නොදන්නා අවිද්‍යාව නිසාම සංඛාරය. එතකොට එයාට එනවා සත්‍යත්‍ය ඥානය උපදින ශ්‍රේණික පටිසම්පාදය. අවිද්‍යාව නිසාමයි සංඛාරය වුනේ අතීතයේදී. එතකොට අවිද්‍යාව නිසාමයි වර්තමානයේක සංඛාරය තියෙන්නේ නැති වෙන්නේ. මේ නාම රූප දෙක නොදන්නාකම නිසා පුද්ගල භාවය. අනාගතයට අවිද්‍යාව නිසාම සංඛාරය තියෙනවා. මේ නාම රූප දෙක නොදන්නාකම තිබුණොත්මයි සත්පුද්ගල නිමිත්තක් අනාගතයට ඇති. එතකොට අතීතයේදී අවිද්‍යාව නැතිවීමෙන්මයි සත්පුද්ගල සංඛාර නිමිති නැති වුනේ. වර්තමානයේකත් මේ ඇත්ත දැකලා මේ අවිද්‍යාව නැති කිරීමෙන්මයි සංඛාර නැති කරන්න පුළුවන්. අනාගතයටත් එහෙම කියලා. එතකොට මේ පටිච්චසමුපාදයේ මේ ඥානවල 6 ගැන දන්නා නුවණක් තියෙනවා. මේකද හේතුප්‍රත්‍ය කියන නුවණක් තියෙනවා. හරිද? එතකොට ඒ කියන්නේ අවිද්‍යාව නිසා සංකාරය උපදිනවා කියන නුවණක් තියෙනවා. ඒකද දැන් මේ වර්තමාන සම්මාදිට්ඨිය නිසා. මේ නාම රූප දෙක පිළිසින් දැක්කපු නිසායි අවිද්‍යාව නිසා මෙහෙම වුනේ. එයි මෙතන ඇත්ත දැක්කහමයි එයා දන්නවා මේ ඇත්ත නොදැක්ක නිසාමයි අතීත පුද්ගල භාවය ඇති උනේ කියලා නුවණක් තිබුණා නම් ඒ නුවණට හේතුව මේ තමයි. පරිසම්පන්න. ඒක මගේ වැටේ. කියලා අවිද්‍යාවක සංඛාරක නුවණ සපස් උපදිනවා. අතීත අවිද්‍යාවක සංඛාරේ වර්තමානයේ සංඛාරය අනාගතේ නිසා අතීතයේදී අවිද්‍යාව නිරුද්ධන සංඛාර නිරුද්ධ වෙනවා වර්තමානයේ අවිද්‍යාව නිරුද්ධන සංඛාර නිරුද්ධ වෙනවා අනාගතයේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන්මයි සංඛාර නිරුද්ධ වෙන්නේ කියලා හයයි. මේ අවිද්‍යාව නිසා සංඛාරය ඇති වෙනවා අවිද්‍යාව නැති වීමෙන් සංඛාර නැති වෙනවා කියලා නුවණක් තියෙනවනම් මේකද පටිච්චසමුප්පාද. මේ සම්මාදිට්ඨිය නිසා. කියලා හතක්. ඔය වගේ අංග 11ට 7 ගානේ නෝනේ එකක් ගන්න. ඔය නිකන්ම තථාගතයන්ට පෙන්නන. ඒ කියන්නේ හොඳට ස්ථාවරව පය ගහලා හිතලා ඒ කාරණා. ඒකයි සංඛාරය නිසා විඥානය වෙන්නේ කියන කාරණාවට පරිගල ගන්නවා මේ සත්පුද්ගල කර්ම නිමිත්ත නිසාමයි මේ විඥානය දැකගන්නේ. අතීතෙදිත් එහෙමයි දැනුත් එහෙමයි වර්තමානයේත් තියෙනවා. වර්තමානයේක සත්පුද්ගල කර්ම නිමිත්තක් තිබුණු තුනුයි විඥානය තියෙන්නේ. කියන කාරණාව අනාගතේ සංඛාර වුණොත්ම විඥානය පිටේ. කියලා ওই විදිහට මහතාතාතාත ගානේ.
එතකොට ඉබේම එන්නේ ඔය සත්‍යත්‍ය ඥානෙම පිරිසිදු වෙන්නේ. මෙන්න මේ මම කියන ප්‍රධානව විඥාන නාම රූප සලආයතන කියන ටික බලන්න. පස්ස වේදනා කියන ධර්මතා පහම ආйти ඉතුරු දෙකද ස්පර්ශ වේදනා කියන දෙක ඉබේම එනවා. ඒ ස්පර්ශ වේදනා කියන ධර්මතාවයට හේතු ධර්මයෝ ගේ යථාභූත ඥාන දර්ශන එළපෙතිනකොට ඒ උපදිනු ධර්මයන්ගේ යථාභූත ඥානෙ ඉබේ එනවා. ඒ නිසා මේ සලආයතන නාම රූප දෙකේ පිහිට ලබාගෙන නැහැ. නාම රූප දෙක විඥානයේ පිහිට ලබාගෙන ඉන්න හැටි පච්චුප්පන්නව බලන්න. මේ විඥානයේ නාම රූප දෙකේ පිහිට නාම රූප දෙක විඥානයේ පිහිට ලබලා ඊට පස්සේ මේ නාම රූප දෙකේ පිහිට ලබාගෙන ආයතන ටික පවතින හැටි දැක්කහම තමයි පුද්ගල භාවය එන්නේ. ඔය ටික දකින්න බැහැ. අපි ඔය කිව්වට නීවරණ සහිත මනසකින් අපිට විචාරණය කරන්න පුළුවන්. ඔය ටික හරියට නිකන් කෙනෙකුට විතර්ක බලයෙන් හිත තබල බලන්න. එතකොට පුදුම විදිහට පුද්ගල භාවය එනවා. ලොකු දැක්මක් ඕනේ නැහැ. ඇත්තටම මෙහෙම සිද්ධියක් නේද වෙන්නේ කියලා පෙන්නකොට මේ ඇහැ මගේ ආත්මයයි කියන හැඟීමම මේ කෙලෙස් ටික නේද කියන හැඟීමම ඇහැ මම හෝ මගේ හින්දාම මම හෝ මගේ කියලා තේරෙනවා. මේ ඇත්ත නොදන්නා කම නිසා ඇතුළේ කෙලෙස්යක් නේද සිතක ඉදිරිය තියෙන ගතියක් නේද කියන එක තේරෙනවා. ඒ ගතිය අයින් කරන්න බෑ. අයින් වෙන්න ඕනේ. අයින් වෙන්න මේ වගේ දර්ශනයක් දෙන්න වෙනවා ජීවිතේ. ඉතින් ඔතන තමයි මම කියන්නේ දැන් අපි ඔය චිත්ත සමත පැති වලින් ඔය කොච්චර ඔහොම කතා කරුවා. අද අපි දන්න ඔය විදර්ශනාව කියලා ඔය නාම රූප ධර්මයන් ඔහොම බලන්නේ තාම සත්‍ය පුද්ගලයෙක් කියලා ඒ සත්‍ය පුද්ගල භාවය අවලංගු කරන්නේ. නමුත් සත්‍ය පුද්ගල භාවයෙන් අවලංගු වෙලා නීවරණ ධර්ම දුරු වෙච්ච මනසකින් ඒ සත්‍ය පුද්ගල භාවයෙන් නිදුණු ධර්මතාවයන්ගේ පටිච්චසමුප්පන්න සිද්ධිය පෙන්වන්නේ. එතකොට තමයි අනුසය නැති වෙන්නේ. මොන මේ පටිච්චසමුප්පාද දර්ශනයටයි ක්ලේශ අනුසය නැති වෙන්නේ. ඒක මෙහා ඔය ඥානවලදී කෙලෙස් ටික නැති වෙනවා. අපිට රූප දේශ මොහ නැති වෙනවා. නමුත් යම් අනුසය ධර්මයක් වෙනවා අනුසය නැති වෙන්නේ. අනුසය කියන එක නැති වෙනවා මේ පටිච්චසමුප්පාද. ඒකයි දැන් යම් කිසි කෙනෙකුට හරියටම මේ පටිච්චසමුප්පාද සිද්ධිය එහෙන් තීක්ෂණ නොවනවද? එහෙන් දකින මට්ටමට විනිවිද ගන්නවා. එතකොට එහෙම දැනලා තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාවක් තියෙනවා. කියන තැනකින් තමන්ගේ මනස තමන්ට එළඹ සිටිනවනම් කෙනෙකුට තමන් දිට්ඨි සම්පන්නයි කියන එක දකින්න පුළුවන්. ඇයි? එයා මේ අනවරාග්‍ර සංසාර සත්පුද්ගල භාවයෙන් මිදීමේ දොරටු ළඟට ඇවිල්ලා ඉන්නේ. ඒ ඥාන දර්ශනය තමන් කෙරෙහිලා දකින්න සිහි කරන වෙලාවට චුට්ටක් අස්සකයි. ඒකයි කෙසේ යන විපතින්. පුබ්බන්තේ සංකති අපරන්තේ සංකති බුබ්බන් අපරන්තේ සංකති මුකුත් නැහැ. පරිසම්පාද ධර්මයක් කියන නුවණ සැක නැහැ. කියන තරමට ඉබේම අනිත් වෙලාවට ආශ්‍රව නිසා ආයෙත් මේ නාම රූප දෙකේ සත්පුද්ගල භාවයක් ඇසුරු කරනවා. ඇසුරු වෙනවා. ඒ ආශ්‍රව ගෙවුන් නැති නිසා. මෙතක මේ දර්ශනීය අඩුවක් ඉඳන්නේ. මෙයාට රහතන් වහන්සේ නමක් මේ දර්ශනයේ සිහි කිරුවොත් මෙයා සිහි කිරුවොත් දෙකම එකයි. එක මට්ටමකම තේරෙනවා. මම අල්ලන්නේ බොජ්ජංග සාහියක් නෑ. ඒක විතර පවත කරන්නේ. අන්න ඒක. එතකොට ඒක එතෙන්දී හැම වෙලාවෙම අපිට ගන්නේ අනිත් පැත්ත. ඒ කියන්නේ ආශ්‍රව බලවත් මෙයාට. මෙයාගේ තව ආශ්‍රයක්ෂය වෙනවා. ආශ්‍රයක්ෂය වෙන්න තියෙන්නේ මේ සිද්ධියම විච සම්පන්න පුද්ගලයාට පුළුවන් මේ දර්ශනයම සිහි කරන්න. එහෙම සමහර කෙනෙක් ඉන්නවා ඒ ඉන්ද්‍රිය දක්ෂම. එතකොට එයාට මිත්‍රක භාග ප්‍රතිපදාව අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ විතක මාර්ගයෙන් මෙනෙහි කරනවා විතක පූර්ව භාගයෙන් මෙනෙහි කරනවා. ඒ හින්දාට කියන මිත්‍රක භාගය. ඒ කියන්නේ සමතකම තහනකින් අසුභියක් බලනවා ඒ වගේ කරනවා. මෙහෙමත් බලනවා. දෙපැත්තටම යන්නේ. එතකොට ඔය චිත්ත සම්පන්න වුණොත් ඉන්ද්‍රිය දක්ෂයි. හැබැයි චිත්ත සම්පන්න නම් පස්සේ මේ සිල්වා ගන්න බෑ අරෝ. නෑ පුළුවන්. මිත්‍රක භාග කියලා කියන්නේ මෙහෙම සිද්ධියක් කියන්නේ. ඒ කියන්නේ මාර්ගයොත් මෙනෙහි කරනවා පූර්ව භාග ධර්මතාවයොත් මෙනෙහි කරනවා. එයා පූර්ව භාග වෙලා නැහැ. එයා පූර්ව භාග වෙලා. එයා පූර්ව භාග වෙන්නේ නැහැ.
పూర్ව භාග ප්‍රදේශයේ තියෙන ධර්මතාව උදව් කරගන්න වෙනවා. දැන් අපි කියමු මෙයාගේ තව ඔව් අපි කියමු රල් කාමරාග. දැන් මෙයාගේ ධිට්ඨිය ගන්නව නැහැ. කාමරාග පිටික දෙක කාමරාග. නමුත් මෙයාට අවශ්‍ය අසුබ නිමිත්ත මෙනෙහි කරන්න. ඒ කියන්නේ මෙයා මාර්ගය. නමුත් තාම මෙයාගේ අර කෙලෙස් බලවත් වැඩි. මේ කෙලෙස් අඩු කළ මාර්ගයට ඉඳ ගන්න මෙයාට මේක කරන්න. අර සමථ විදර්ශනා යුගනද සිද්ධියමයි. මෙතනදී මේ දර්ශනයට එන්න යම් කිසි කෙනෙක් මුලින් කළ යුතු ටිකක් තිබුණා නම් අසුබේ මෛත්‍රී වගේ ටික ඒක පූර්ව භාගය. මෙයා ඒ ටික කළා හෝ නොකළා හෝ මාර්ගය උපන්. දැන් මෙයා මාර්ගය. නමුත් මෙයාට මේකෙම යන්න තරම් ඉන්ද්‍රිය ශක්තිය මදි. ඉන්ද්‍රිය තීක්ෂණයි. ඒ කියන්නේ සත්තක්කත්තුක පරම කෝලංකූල ඒක විජය කියලා මේ ඉන්ද්‍රියන්ගේ තීක්ෂණ අඩුව ටිකක් තියන අය. සත්තක්කත්තුක පරම කෙනාගේ ඉන්ද්‍රිය ගොඩාක් දුර්වල. මේ පංචේන්ද්‍රිය අඩුයි. ඒ වගේ මෙහි පංචේන්ද්‍රිය අඩුයි කියලා කියන්නේ අපි දත යුතු එයාගේ ප්‍රතිපක්ෂ පැත්ත බලවත් වැඩි නේ. ඔව් ආත්මපක්ෂ බලවත් වැඩි. එතකොට ඒ වගේ වෙලාවකදී ආශ්‍රව දුරු කරන්න. ආශ්‍රවයන්ගේ බලය අඩු කරන්න යට අයිසට ගන්න. ඒ නිසායි විශ්වකර්මය කියලා කියන්නේ මේකට උදව් කරගන්නවා මේකවත් බලන්න. දෙපැත්තම යනවා. නියම කියන්නේ ඍජුවම මාර්ගස්ථය කියන කාරණාව ලැබෙන්නේ අරිහත් මාර්ගයේදී විතරයි. ඒක මෙහා දෙපැත්තම යනවා. ඒ මට්ටමකට. මේ සාපේක්ෂව ඒ කියන්නේ සමහර කෙනෙකුට පුළුවන් පුන මාර්ගෙම වඩන්න. මාර්ගෙම වඩන්න ඉන්ද්‍රිය දක්ෂ කෙනෙකුට. අනිත් හැම තැනකදීම මුඩු ඉන්ද්‍රිය තියෙන කෙනාගේ ඒ මට්ටමේදී යා අනිත් පැත්ත අතුරු කරනවා. ඒක සම්බන්ධව වෙනනේ ඉති සම්පන්න පුද්ගලයා දිශාස දුර වෙච්චාම එයාට තියෙන්නේ මේ ඉතින් ආර්ථිකද පොලේ සම්බන්ධයි. ඒ වගේ එතකොට මමට කිව්වේ හැම වෙලාවෙම මේ පටිච්චසමුප්පාද සිද්ධිය ආරම්භයයි මම හැමදාම කියන්නේ. ඕකෙදි තව කොච්චර දේවල් කියනද සාගරය වගේ පරිසම්පද අපි ඊයේ කතා කරේ. ඒ කියන්නේ කොහොම ඔලෙතනකින් අපි මේ නාම රූප දෙක කතා කළාට ඕකේ තියෙන gati ටික මත තමයි මේ තුන් භවයක්ම බෙදිලා තියෙන්නේ මේ තරම. සම්පූර්ණ ඊට පස්සේ ඒකද මම අර මතක් කළේ මේ අවිද්‍යාවපච්චය සංඛාරපච්චය විඥානං කියන සිද්ධිය ඔය සිද්ධියේදීද එක්ෂණිකව සිද්ධ වෙන එකක් තියෙනවා ප්‍රතිසන්දි වශයෙන් වෙන සිද්ධිය දෙකම තියෙනවා. එතකොට මේ නාම රූප විඥානපච්චය නාම රූපපච්චය සලආයතන කියන සිද්ධිය ගන්න. එතකොට මේ පේන ආරම්භයේ අවිද්‍යාව නිසා දැන් වර්තමානයේ හැට පේන ආරම්භය දැන් අපි ඔය ප්‍රතිසන්දියට සාපේක්ෂව පෙර ජීවිතය ගැන අවිද්‍යාව සංකාර විඥාන කියන්නේ. ඊට පස්සේ දැන් නාම රූපය සලආයතන හැදෙලා ස්පර්ශ වේදනාවක් ඇති වුණාට පස්සේ ඒ පේන ආරම්භයේ ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාව නිසා දැන් පේන නිමිත්ත ඇති හැටිට අරගෙන ඒකට හිතන කම නිසාම විඥාන පිට ඒ විඥාණයෙන් මේ නාම රූප දෙකේ බැඳෙනවා. ආයේ නාම රූප දෙකේ ඉඳීමද? ඒ විදිහටම මේ සිතේ තියෙන නාම ධර්ම වල ගතියට මේ රූපය. ඒකයි මම ඔප්පුවල පෙන්නන්නේ. දර්ලා ඒ හිතනකොට හිතන දේ රාග සහිත එකක් වුණොත් මේ ශරීරය හැදෙන්නේ රූප වල. හැදෙන තරහ වුණොත් හැදෙන. දැන් මේ නිසාම විඥාන නිසා නාම රූප. නාම රූප දෙක නිසාම දැන් ආයතන පිළිගන්නවා. ඒක දැන් වර්තමාන චක්‍රයක කරගෙන මේක. ඔය වගේ ඒකයි මේ සිද්ධිය භාග අගරේ වගේ සිද්ධියක් අපි කතා කළා. ලෝකෙට මේකේ හොයා කෙරවල හොයා ගන්න බෑ. එනම් රාගයේ වෙන අන්දයි කියලා කියන රාගයේ වැඩි වෙච්චාම තේන්නේ මේ අම්මට තාත්තට දුවද පුතාද කියලා පේන්නේ. ඒ අන්දයි කියලා කියන්නේ ඒක පේන්නේ නැහැ. ඒ ප්‍රසාදේ කියන්නේ මට පේන්නේ ඒක. එතකොට හරියටම මේ නාම රූප සිද්ධිය පෙවුනහම එක්ස්ටර්නල් සිද්ධියක් නෑ. මේ ධර්මතා දෙකෙන් මෙහෙම ආපු සංයෝජන මෙතෙන්ට ආවා මං කියවරයේ හරිය විලේ දුවනවා වගේ කියලා. මෙයා අල්ලන්නේ මෙතෙන්ට ඉඳලා. ඊට පස්සේ වර්තමාන අවිද්‍යාවෙන් මේ වර්තමාන කර්ම පවත්තලා අතීත ටික මේකට හේතු කළා අරගෙන. ඒ කියන්නේ
අතීත වර්තමාන අවිද්‍යාව ඇති වෙනකොටම අතීත අවිද්‍යාව යම් හුරුව උදව් කරනවා. වර්තමාන කර්ම ඇති වෙන ක්ෂේත්‍රයේ ඇති වෙනකොටම අතීත කර්ම ඔක්කොම උදව් කරනවා. හරිද? වර්තමානයේ ඉඳ නැති වුණා නම් මේකට ඉඳ නැහැ. අතීතයට සම්බන්ධ වෙන්න බෑ. ඒක නේද කියන්නේ. මම කියන්නේ අතීතයේදී මම කාගේ හරි දරුවෙක් මරලා මගේ දරුවෙක් මැරිලා දුක් විඳින්න තියෙන හේතුව මට තියෙනවා කියන්නකො. නමුත් මට වර්තමාන ජීවිතේ දරුවෙක් නැත්නම් පැවිදිලා දැන් මට කොහොමද විපාක? බැරි වෙලා මට දරුවෙක් හිටියට අන්න දැන් කර්ම විපාක දෙන්න භූමියේ තියෙන හේතු වෙනවා තමයි අතීතේ. ඒ වගේ කර්ම අවිද්‍යාවකට එහෙම වර්තමානයේ අවිද්‍යාව නැතුනොත් අතීත අවිද්‍යාව කියලා ඉතුරු නැහැ. ඔක්කොම නැහැ. වර්තමානයේ කර්මක්ෂය වුණොත් අතීත කර්ම කියලා එකක් නෑ ඔක්කොම. මේ කය හැදිච්ච යම් රටාවක් තියෙනවා ඒ ටික විතරයි යන්නේ. කර්මපත්තෙන් කය හැදිච්ච රටාවක් තියෙනවා මේ ටික ඉතුරු වෙනවා. ඉතුරු අතීත කර්ම කියන ඒවා මුකුත් ආයේ ඉතුරු වෙන්නේ නැත්තේ වර්තමානයේ නැති වෙනකොට ඒක පවත්තන්නේ. අවිද්‍යාව නැති වෙනකොට කර්ම නැති වුණොත් එතනින් එහාට මේ මෙයාට කර්ම විපාක මේ කර්ම ඇවිල්ලා හේතු වෙන්න දැනගන්න. මේ දෙන්නේ හැම වෙලාවෙම වර්තමානයේ උදව්ව ලැබලයි අපිට නැගිටින්නේ. ඒකයි මෙතනින් ගොඩ ගියොත් උඩ යන්න පුළුවන්. එහෙම නැත්නම් කරපු කර්ම ඔක්කොම ඉවර කරලා යන්න ඉතින් කෙලවරක් නෑ ආයන්නද උඹට. මොකද සූත්‍රයේ තිබ්බේ ඕනම කෙනෙක් සම්පූර්ණ සූත්‍රය මොකද වෙන්නේ? සූත්‍රයේ කියන සියලුම කර්ම මේ අපි යම් කාර්යපණ ඔක්කොම ගෙවලා ඉවර ගන්න ඕනේ කියන්නේ. ඒ නිකන්නාද විශ්ව ශාසනය නෑ. ඒක ඉපදනක් නෙවෙයි මම මතක නෑ මම කලින් සූත්‍රයේ නෑ. වෙන්නේ එහෙම කිව්වොත් ගෙවන්න වෙන්නේ වර්තමාන කර්මත් ඒකෙම කරනවා. එච්චරයි කරන්නේ. වර්තමාන කර්මත් ඒකෙම කරනකොට අතීත කර්ම ඔක්කොම ඊට සම්බන්ධයි. ඒ කියන්නේ කර්මයේ අතීත අවිද්‍යාව නියෝජනය කරන්න පුළුවන් වර්තමාන අවිද්‍යාවෙන් විතරයි. වර්තමාන කර්මනොත් අතීත කර්ම නියෝජනය කරන්න පුළුවන් වර්තමාන කර්මෙ විතරයි. ඒක වර්තමාන අවිද්‍යාවෙන් බෑ. ඒකයි කියන්නේ වර්තමානයේ සංහව උපාදානයක් තියෙනවනම් ආශ්‍රයක් තියෙනවනම් පෙර ආශ්‍රය සංකල්ප සම්බන්ධ වෙනවා. දැන් කාමයේ කියන ගතිය ඇති වුණා නම් ආර්ථික ගැලුම් ගූලි ගණන් වක් කරන්න ඒවා තියෙනවා. ඕනම් කතේට ගියහම සංගල එක ලියලා ගල්ගල දෙන්න ඒවා තියෙනවා. නැති වුණොත් ඒක කොච්චර බණ දහන් අහපු සත්පුරුෂ අසලක හුරුවක් තිබුණත් මෙහෙම ඊට උදව්ව නැති වුණොත් ඒක නෑ යට වෙලා නෑ. යර්ලෝ හොත්තට බණ දහන් අහලා සතර හුරුවක් තියෙනවා. පොඩි උපකාරයේ වර්තමානයේ ලැබෙන සංගල නැද. එතකොට අසපුරුෂයන්ට ඔච්චර බලවත් අසපුරුෂයන්ට අතර තිබුණත් වර්තමාන ජීවිතේ ඉඳ නැත්තම් නෙන්න බෑ පැත්තකට නෙමෙයි. කොහොටි තැනකින් හරියට ඉඩකව සංගලය. ඒ වගේ හැම වෙලාවෙම වර්තමානයේක ඉඩසලස්වීම මත හොඳට හෝ නරකට හෝ තියෙන gati ටික තමන්ගේ බහැර කරන්න පුළුවන් හෝ ගන්න හෝ පුළුවන් කියන කාරණාව තියෙන වර්තමානයේ ඒකද ඉඩ හදා ගැනීම මත හා නැතිකම මත. ඒකින්ද අපිට ගොඩ යන්න පුළුවන්. ඒකින්ද සතරට යන්න පුළුවන් මොකද? දැන් අවිද්‍යාවට ආය අතීත අවිද්‍යාව හටගත්තේ මේක තමයි. ඒ ඔක්කොම. ආය අතීත අවිද්‍යාව කියන එකක් විතර අනාගත අවිද්‍යාව කියන එකක් විතර නෑ. වර්තමානයේ කියන තැනින් අතහැරෙනවා නම් අතීත අනාගත දෙක අතහැරෙන්නේ ඉතින්. පච්චුප්පන්නේ සක්‍රිය නම් නිරුද්ධුනේ නමුදු අතීතේ නිරුද්ධ. නූපන්නේ නමුදු අතීතේ නූපන්න නෙමෙයි. වර්තමානයේ තියෙනවා නම් එයාට උපාදිනෝ විදිහට ඉන්නවා ඒකට. එයාට කියන්නේ ඉපදුනේ නැහැ ඉපදෙන්න මොකද ඉපදෙමින් ඉන්නවා එතකොට කියන්නේ උපාදිනෝ. උපදින්නේ නැහැ කියලා කියන්න බෑ. උපදින්නේ නැහැ කියන්නේ අනුපාදේ කියන්නත් බෑ. උපාදේ කියන්නේ හරිද? උපාදේ කියන්නේ ඒකට කියන උපාදිනෝ කියලා. වර්තමානයේ සම්බන්ධතාවයෙන් ඉන්නවා නමුත් අනාගතේ තාම හටගෙන නැහැ. හටගත්තේ නැති හින්දාට හටගත්තේ නැහැ කියන්නේ. හටගත්ත කියන්නත් බෑ. හටගත්තේ නැහැ කියන්නේ. ඒකයි කියන උපාදිනෝ. මොහු කරමින් පවතින.
හේතු තියෙනවා. කියන තැනකින් ඒක මුල් අවස්ථාවේ කරන්නේ අපි දැන් කියන්නේ නැහැ. අන්න දැන් හිතගෙන ඉන්නකොට යම් දුකක් ඇති වුණා නම් අපි වාඩි වෙනවා. දැන් වාඩි වුණාන් පස්සේ සැපයි. නමුත් සැපයි කියලා කියන්නේ දුකේ මුල්ම අවස්ථාව දුක. දැන් වාඩි වෙලා ඉන්න එක දුකක් බවට පත් වෙන දඩේක් වෙලා යනවනේ. නේද? වාඩි වෙලා ඉන්න එක දුකක් බවට පත් වෙන මුල්ම අවස්ථාව සැපයි. නමුත් මේ දුකේ උපාදින අවස්ථාව දැන් මොන ටිකක් වෙලා යනකොට වාඩිලා ඉන්න එක දුකක් බවට පත් වෙනවා. නමුත් ඒක පටන් ගත්තේ මුල සැපක් නෙවෙයි. සැපක් හැටියට තේරුණාට දැන් දුක උපන්නයි කියලා කියන්න බෑ. තේන්නේ සැප. දුක නූපන්න කියන්න බෑ. යම් දවසකදී දුක් බවට පත් වෙනවා නම් පත් වෙන්න පුළුවන් කම ඉපදිලා. ඉපදිලා නැහැ. ඉඳගෙන ඉන්න මුල් අවදියේ සැපයි කියලා තේරුම් ගන්න අපිට තවතත් කියන්න පුළුවන් දුකේ උපාදිනෝ කියලා. දුකේ මුල පටන්. එතකොට උපාදිනෝ කියලා. සැප වෙලාවේදී කියන්නේ උපාදින දුක පැත්තෙන් ගත්තොත් උපාදිනෝ. දුක ඉපදිලා කියන්නත් බෑ. දුක නූපන්න කියන්නත් බෑ. උපාදින. නේද? සැප වෙලාවෙම මොකක්ද කියනවා දුකේ තුනක්. ඔව් දුක ඉපදෙමින් පවතිනවා කියන එක උපාදිනෝ. දුක ඉපදිලා නම් දුකට දැනෙන්නේ. දැන් දුක ඉපදෙලා නැති හින්දා දුක දැනෙන්නේ නැහැ. නමුත් දුක කියන එක නූපන්න නම් සැප කියන ගතර දහම වල දුක කියන මතව ප්‍රකට වෙන්නේ කිකුත් නැහැ. ඒ හින්දා දුක ඉපදිලා නැහැ දුක නූපන්න. දුක උපන්නත් නෙමෙයි නූපන්නත් නෙමෙයි. ඒ නිසා එකට කියනවා ධර්මයේ වචනයක් උපාදිනෝ. ඔය වචන හරි අඩුයි ලෝකේ. සැප තියෙනවා. සැපක් තියෙනවා දුක උපාදින මට්ටමේ තියෙනවා. නේද? දුක උපාදින. දුක තමයි උපාදින කියනවා. ඒ වගේ මෙතනදී ඔය මම බුද්ධராජ කියන්නේ ජීවන කියලා එක සංකල්පම වගන්න එපා. ඇත්තටම මේ ධර්ම ධාතු මේ පටිච්චසමුප්පාද සිද්ධිය බැලුවාම සත්‍ය පුද්ගල භාවයෙන් මේ ලෝකයා විඳින දුක් ලේසි දුකක් නෙමෙයි බද්දේ මේ සත්‍ය පුද්ගල භාවයෙන්. ඒ දුකෙන් මිදෙන හැටි බලන්න මේ ජීවිතයේදී ඒ දුකේ නිවීම අරමුණු කරන්න පුළුවන්. ඒ දුකේ නිවීමයි නිවන කියන්නේ. දුක්ඛ නිරෝධය. බුදුරජාණන් වහන්සේ අර බමුණේ පිළ බයිනේ බුදුරජාණන් වහන්සේට මේ සත්‍යයෙන් ඉපදීම නැති කරනවා කියන්නේ. ඇයි නැවත ඉපදෙන්නේ නැති වෙන විදිහට ධර්ම දේශනා කරනවා කියලා මේ සත්‍ය නැසනවා සත්‍යයෙන් ඉපදීම නැති කරනවා කියලා බයිනවා බමුණේ කියවිලා. ඒවල විශේෂයෙන් සත්‍යයෙන් ඉපදීම නැති කරන්නේ මම බෝධිත්වයේ මුලදී අවබෝධ කරගත්තේ එදත් දේශනා කළේ අද දේශනා කරන්නේ මේ දුක උපදින හැටි සහ දුක ඇති වෙන හේතුව. මේ හේතුව නැති කළ දුක නැති කරන හැටි මම දේශනා කරනවා. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ දෙන්න මෙතන නිවන කියලා තව එකක් අමුතින් සංකල්පනා ගන්න එපා. ඒ දුක්ඛ නිරෝධය නෙවෙයි. දුක් නිවෙනකොට නිවෙන්නේ මේ දුක් සහිත ඉස්සෙල්ලා කෙලෙස් ස්කන්ධයි දෙක සම්මිශ්‍ර වෙලා එන දුකෙන් මිදෙනවා කෙලෙස් ටික නැති වෙලා. ඊට පස්සේ ස්කන්ධ මට්ටමේ දුකක් තියෙනවා නම් කෙලෙස් ටික නැති කරපු නිසා නැවත ස්කන්ධය උපදින්නේ නැහැ. තියෙන ස්කන්ධ ටිකක් නැති වීම ස්කන්ධ නිසා එන දුකත් නැති වෙලා. අන්තිමට දෙපැත්තෙන්ම කළා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධ දුක සහ ස්කන්ධ දුක කියලා මේ දුකේ නිරෝධයයි මොනවද කතා කරන්නේ. ඕකට අපි මේ හිස් බවක් ඇඳගෙන බාහිර ඒක ඇඳගෙන කිසිම වෙලාවක බාහිර කිසිම දෙයක ස්පර්ශ ආයතන හයෙන් එළියට නම් ඇඳගන්න දෙතෝ මොන විදිහට මේ ස්පර්ශ ආයතන හයෙන් මෙද්දි ඔබේ ඇතුලේ මේ කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති මේ ධර්මතාවයන්ගේ පැත්තෙන් දුක අඩු කියන්නේ ඇති බලන්න. මේ ස්කන්ධය කෙලෙස් ටික නිසා මගේ ආත්මය කියන තැන ඉඳලා කෙලෙස් ටිකේ තමන්ගේ ජීවිතේ තමන්ගේ දුව දරුවෝ මැරෙන. අර දැන් තමන්ගේ දුව දරුවෝ කියනකොට බාහිරට යොමු කරන්න එපා. තමන්ගේ දුව දරුවෝ මේ තමන්ගේ පැත්ත බලන්න. තමන්ගේ දුව මැරිලා පුතා මැරිලා අම්මා මැරිලා තාත්තා මැරිලා කියලා ආධ්‍යාත්මික පැත්ත බලන්න. මේ දුක් විඳින හැටි. එහෙම බාහිරට ඇඟිලි දික් කරන්න එපා. බාහිර අම්මා මැරිලා තාත්තා මැරිලා කියලා.
මගේ අම්මා මැරිලා තාත්තා මැරිලා කියලා ආධ්‍යාත්මික පැත්තට හිත යොමු කරගන්න. මොකද මගේ අම්මා මැරිලා තාත්තා මැරිලා දුක තියෙන්නේ මේ ආධ්‍යාත්මික පැත්තේ. මේ කෙලෙස් ටික නිසා. මට මිල මුදල් නැතිකම නිසා රස්සාවක් නැතිකම නිසා මේ බම්බයක් වුණ ශරීරයෙන් මේ මුළු ලෝකෙකම තියෙන දුක දකින්න. ඔය දුක ඇහෙන් එළියට දාපු රූප වලට ඇඳලා බලන හින්දා මේක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කෙලෙස් ටික නිවුනහම නැති වෙච්ච දවසක සුවල්ප දුකක් නෙමෙයි මෙතන නිවිලා තියෙන තමන්ගේ පැත්තේ. මව්මල දුකින්, පියාමල දුකින්, සහෝදරය, ඥාති මේ ස්කන්ධ පරිහරණයෙන් එන දුක හැර සියලුම දුක් නිවුණා. ඔන්න පළවෙනි අදිය. සෝපදිශේෂ නිබ්බන්ධකෝ මොකද ස්කන්ධ ටිකක් තියෙන්නේ. අන්ත මේ ස්කන්ධ ටිකක් නිවිලා නිරුද්ධ වෙනකොට ඒන දුකක් නෙවෙයි. ආනපලිත මේ බාහිර දේවල් බලාගෙන ඒවට හැරිච්ච නිසා නෙමෙයි ඌ අහුවෙලත් නැහැ බාහිර. හැම වෙලෙම තියෙන තමන් තුළ සංයෝජන ටිකක් විතරයි. තමන්ගේ සංයෝජන කෙලස් කම නිසා ඇතිවෙච්ච දුක. ඒ කෙලෙස් අඩු වෙච්ච නිසා තමන් දුකෙන් මිදිච්ච හැටි පළවෙනි අදියට දෙවෙනි අදියට ස්කන්ධයන් නැතිවීමෙන් දුකෙන් මිදිච්ච හැටි කියන තැන සාක්ෂාත් වෙලා තියෙන්නේ. ඒකයි පච්චත්තං ජීව පරිනිබ්බාන. තමා තුළම කෙලෙස් පිරිනවීම, තමා තුළම පිරිනවීම දකින්න. මේ දුකේ නිවීම අම්මමල දුක නැති කරන්න කියලා බාහිරට ඇස්වලගෙන ලෝකෙ දිහා බලාගෙන ඉන්න තාම දුක ඇවිලලා කියලා බලන්න. අපි බලන්නේ මව්මල දුක, තාත්තමල දුක, පියාමල දුක කියලා ඒවද බාහිර ආයතන වලට හේතු කළාමනේ. නැති වෙන්නත් බලන්නේ. නමුත් හොඳට බලන්න මව්මල දුක ඇවිල්ලා තියෙන්නේ කොතෙන්ද? පියාමල දුක සහෝදරය අන්තිමට බඹයක් වුණ ශරීරය තුලින් තමයි ලෝකේ පනවන්න වෙන්නේ දුක. පනවන්න වෙන්නේ. දුක ඇතිවෙච්ච හැටි පනවන්න වෙන්නේ, ලෝක සමුදය පනවන්න වෙන්නේ. ලෝක නිරෝධය, දුක්ඛ නිරෝධය පනවන්න වෙන්නේ. ලෝක නිරෝධගාමී ප්‍රතිපදා පනවන්න වෙන්නේ ආධ්‍යාත්මිකයි. ඔක හරිය වෙනසක්. ඔක අත්‍යන්තල බලන්න ඒ කියන්නේ ලෝකෙ දිහා බලාගෙන මවමරන දුක නිදිර හැටි, ඒ දුකේ නිරෝධයට හිතන හැටි, ඒ දුක Tamante එන හැටි, Taman තුල ඒ දුක නිවෙන හැටි හොඳට මෙනෙහි කරලා බලන්න ලොකු වෙනසක්. අපි ඒක දන්නේ නැහැ, බලන්නේ නැහැ කවුරුත්. ලෝකෙ තුල බාහිර රූපයකට යොමු කරගෙන මේ මගේ තාත්තා නැතහම මට මෙච්චර දුක් නේද කියලා හිතන එකයි. ඒ රූපේ නිසා තමන්ගේ සංයෝජන නිසා තමන්ට පියාමල දුක ආපු හැටි, ඒ පියාමල දුක තමන්ගේ නැති වෙන හැටි බලන්න. සිම්පල්. ලොකු වෙනසක්. අන්න ඒ වගේ සිද්ධියක ඒකයි මම කියන්නේ හැම වෙලාවෙම විශාල උපායක් තාම මේ ඔය සමතේ කිව්වත් විදර්ශනා කිව්වත් සමත විදර්ශනා වීර්ය වඩනක මේවා ඔක්කොම නිවනට මග උපායක්. බාහිරින් ගලවලා අරගෙන මේ ආධ්‍යාත්මික පැත්තට යොමු කළා පටිච්චසමුප්පාද සිද්ධිය හරහා සලආයතන අවබෝධයකින් මේ සියලුම ජරා මරණ දුකින් මුදවන්න ගන්න උත්සාහයක් තමයි. මට ජීවිතේ මට හයිය දින්න ඕන ඔය එක විතර ඔය ටිකේ පිළිදෙනවා බයන චෝටි කතා කරන්නේ මොකද මට හොඳට තේරෙනවා මුළු ලෝකයක්ම නිවන් දකින්න කියලා යන්නේ මෙහි පුද්ගලයා ඇතුළු කළ ස්පර්ශ ආයතන හයට හමු වෙන ගෝචර අරමුණු දිහා බලාගෙන මේ ඔක්කොම නිවනක් ගැන කතා කරන්නේ. කාමය ගැන කතා කරන්නේ, රූප භවය ගැන කතා කරන්නේ, අරූප ලෝකය ගැන කතා කරන්නේ, නිවනක් ගැන කතා කරන්නේ, ඔක්කොම කතා කරන්නේ. නමුත් ඇත්තටම මේ විදර්ශනා කරනවා කියලා, මේ බණ භාවනා කරනවා කියලා කතා කරන්නේ ඇත්තටම ඒ ටික නම් කතා කරන්න වෙන්නේ එහෙම ඒ මුකුත් නෙමෙයි. ඔය පැත්තේ අතහැරලා ආධ්‍යාත්මික පැත්තට ගන්න දෙන්නේ. එතකොට යම් නිවනකට උපායක් තියෙනවා නම්, යම් නිවන් මඟ උපදවා ගන්න උපායක් තියෙනවා, උපාය තුල නිවීමක් බලාපොරොත්තු වෙලා ලෝකෙ ඉන්නේ. මෙතන මේ බාහිර බලාගෙන කරන දේ තුල මේ විමුක්තිය කොහොමද? සම්පතේ වඩනවා, විදර්ශනා කරනවා, මේ විදිහට කරනකොට දැන් මට මෙහෙමයි මේ මට්ටමට ආව දැන් කොහොමද කියා ආහා. නමුත් මේකද මේ මාර්ගය කියනකවත් තේරෙන්නේ නැතව. ඔහේ කොච්චර හොඳට ප්‍රකට වුණා. බාහිරේ බලන ප්‍රකට වෙන්න මෙහෙ ඉන්නවා. ආධ්‍යාත්මික ඒ නාම රූප දෙක දක්ෂ විදිහට බලන්න කියනවා. හොද්දට පේන්නේ කියනවා. ඒ පේන්න බලන්න දුරු වෙන්නේ යම්දාසකට ඒකත් දිය අතහැරලා ආධ්‍යාත්මික පැත්තට සිහිනුවන ඇවිල්ලා සමාධිගත මනසකින් පටිච්චසමුප්පාද සිද්ධිය හරහා විඥානයේ නිසා නාම රූප වෙන හැටි, නාම රූප නිසා ආයතන වෙන හැටි, ආයතන නිසා ස්පර්ශ නිසා වේදනාව ඇති වෙන හැටි,
යම් අරමුණ තියෙනවා බාහිර ඒ ඔක්කොම වේදනාව කෙලවර කොට තියෙනවා කියන තැනකින් ඔක්කොම බාහිර ආයතන ටික තිරණය කරනවා. ටක් ගාලා එක කමියක් මොන්න තරම් අරමුණුත් ඔක්කොම නිසා වේදනාවකේ ඒ වේදනාව ස්පර්ශය නිසා ස්පර්ශය ආයතන ටික නිසා ආයතන ටික මේ නාම රූප නිසා නාම රූප විඥාන නිසා ටක් ගාලා මේ ටික බලාගත්තාම මුළු ශේත්‍රයෙන් බලනවා. කන්නේ. අන්නේට එදා ඒ දර්ශනයේ ඒ අවබෝධයේමයි පුද්ගල භාවය අතර. එදාට බලන්න අතහරින්න ඕනේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කියන්න ඕනේ නැහැ වෙන්නේ. කිව්වොත් මගේ ආත්මය නේද මේවා කියලා උදේටත් කියන්න දවල්ටත් කියන්න රාත්‍රියත් කියන්න නමුත් බලන්න පරිසම්පදිච්චි. ආත්මය මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කිව්වේ සාර්ථකයි. අරක වචනයක් ටිකක්. හොතුදාට. අනේකයි. සුව කතා කරද්දී කොච්චර වේවද කතා. අද මට මේක සමානවල දෙන්නේ. වීලු කරනවා වගේ. ඔය කෙනෙක් බත්ීතින් ඔය සාමාන්‍ය බණ ටිකක් අහලා කියලා කතා කරලා යනවා කියන එකෙන් මට තේරෙන්නේ නැහැ මොකක්ද ගන්න හදන්නේ.